සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දිමුල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අද අපිට තියෙන්නේ 98 වෙනි වැඩසටහන. පිටුව තියෙන්නේ 328 වෙනි පිටුව. අද තියෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අපි මූල පාඩම නැවතත් මතක් කරගනිමු. අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ විදර්ශනා කර්මස්ථානේ. විදර්ශනා කර්මස්ථානේ. අපි මීට කලින් සමත කර්මස්ථානේ සාකච්ඡා කරා. විදර්ශනා කර්මස්ථානේ අපි විසුද්ධි 7ක් තියෙනවා. ඒ කියන්නේ විදර්ශනාව කරන්න කලින් අපි පිරිසිදු කරගන්න ඕන සුද්ධීන් නැත්නම් ඊටම දැඩි ලෙස පිරිසුදු කරගන්න ඕන. විසුද්ධීන් කියලා කිව්වේ ඒකයි. දැඩි ලෙස පිරිසුදු කරගන්න ඕන 7ක් තියෙනවා. ඒ තමයි ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය, කාංක්ෂා විතරණ විසුද්ධිය, මාර්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියා 7 කියන්නේ. ඒ 7. ඒතර මෙතෙන්දි කිව්වේ ශීල. ශීලය අපි විසුද්ධ කරගන්න ඕන. ශීල විසුද්ධිය. ඊළඟට චිත්ත, සිත. ඊළඟට දෘෂ්ටිය. ඊළඟට කාංක්ෂා විතරණ කිව්වේ සැකය කියන එක. කාංක්ෂා විතරණ කිව්වේ සැකය. ඊළඟට මාර්ග, අමාර්ග. මාර්ගය සහ අමාර්ගය. මාර්ගය මොකද්ද? මාර්ගය නොවන දේ මොකද්ද? ඒ කියන්නේ අපේ ඉලක්කයට දැන් මාර්ග තියෙනනේ විවිධ මාර්ග තියෙනවා. අපේ ඉලක්කය නැත්නම් අපි යන්න ඕන තැනට යන්න පුළුවන් මාර්ගය මොකද්ද? එහෙම යන්න බැරි මාර්ග මොනවද කියලා වෙන් කරගන්න ඕන. එතකොට තමයි මාර්ග ඥාන දර්ශන විසුද්ධිය කිව්වේ ඒකට. ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට ප්‍රතිපදාව හරියටම ප්‍රතිපදාව යන්න ඕන ප්‍රතිපදාව. දැන් යන්නේ කොහොමද? දැන් යන්න මාර්ගය දැනගත්තා. දැන් මේක යන විදියක් තියෙන්න ඕන නේද? අපිට අපි වාහනයකින් යනවාද? එතකොට යන විදිය දැන් අපිට ගමනාන්තයක් තියෙනවා නම් ඒ ගමනාන්තයට යන විදිය අපි සැලසුම් කරගන්න ඕනේ. ඒ දුර අනුව මොහොකින්ද යන්න ඕන කියලා. ඒක සාමාන්‍ය ගමනක් නම් අපිට පයින් යනවද? ත්‍රිවිල් එකකින් යනවද? බස් එකේ යනවද? වෙනත් වාහනයක මෝටර රථයක යනවද? ගුවන් යානයක යනවද? නැත්නම් වෙනත් බෝට්ටුවක වගේ මේ වාහනයක යනවද කියන එක තීරණය කරන්න වෙනවා. අන්න ඒ වගේ ප්‍රතිපදාව අපි දැනගන්න ඕන මොකද්ද ප්‍රතිපදාව? නිවැරදි ප්‍රතිපදාව. වැරදි ප්‍රතිපදාවක් තියෙනව නේද? ඔව් වැරදි ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට නිවැරදි ප්‍රතිපදාව අඳුරගන්න එක දැනගන්න එක තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. එතකොට ඊළඟ ඥානය. ඥාන දර්ශනේ ඥානය හරියට නිවැරදි ඥානය දැනගන්න එක තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. ඔන්න ওই ටිකනේ අපිට විසුද්ධ කරගන්න තියෙන්නේ. දැන් මේකෙන් අපි මේ වෙනකොට සාකච්ඡා කරා ශීල විසුද්ධියත්, චිත්ත විසුද්ධියත්, දෘෂ්ටි විසුද්ධියත්, කාංක්ෂා විතරණ විසුද්ධියත්, මාර්ග ඥාන දර්ශන විසුද්ධියත් අපි මේ වෙනකොට සාකච්ඡා කරා. අපි පසුගිය පාඩම්වල ඒක සාකච්ඡා කරා. අපි ශීල විසුද්ධිය කියලා කිව්වේ ගිහියන්ට නම් පංචශීලය, පැවිද්දන්ට නම් චතුපාරිශුද්ධ ශීලය. අපි ඒක කලින් සාකච්ඡා කරා. මේ පොතේ තියෙනවා. ඊළඟට චිත්ත විසුද්ධිය කියලා කිව්වේ මොකද්ද? චිත්ත විසුද්ධිය කිව්වේ නීවරණ වලින් සිත මුදව ගන්න එක. නීවරණ වලින් මිදෙන අවස්ථාව තමයි චිත්ත විසුද්ධිය වෙන්නේ. පංච නීවරණ අපි දන්නෝනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. පහ. ඒතර මේ පහෙන් කොහොමද අපේ සිත මුද වෙන්නේ? කොයි වෙලාවේද? කොයි අවස්ථාවේද මේ චිත්ත විසුද්ධියටපත් වෙන්නේ? පටිභාග නිමිත්ත. ඔව් පටිභාග නිමිත්ත අපිට උපදින්නේ කොතනද? අන්න එතෙන්දි තමයි චිත්ත විසුද්ධියට පත්වන්නේ කියලා අපි සාකච්ඡා කරා කලින්. පටිභාග නිමිත්ත උපදන්නේ කොහොමද?
අපි ආනාපාන සති භාවනාව තමයි මූල කර්මස්ථානයේ විදිහට අපි ගන්නෙ. එතකොට මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව කතා කරොත් ඒකෙදී අපි කිව්වා භාවනා වර්ග කීයද? ඉක්මනින් අපි මතක් කරගමු. භාවනා 3යි. මට්ටම් 3යි. නේද? භාවනා වර්ග කිව්වේ මට්ටම් 3යි. භාවනාවේ මට්ටම් 3යි. මොකද පළවෙනි මට්ටම? පරිකර්ම භාවනාව. ඊළාට දෙවෙනි මට්ටම උපචාර භාවනාව. තුන්වෙනි මට්ටම අර්පණා. එතකොට පරිකර්ම භාවනාවේ නිමිති මොනවද? පරිකර්ම භාවනාවේ නිමිත්තක් තියෙන්න ඕන නේද? මේවා සලකුණු තියෙන්න ඕන නේද? මේවා කොතනද අපි මේක පරිකර්ම භාවනාවද? මේක උපචාර භාවනාවද? මේක අර්පණාවද කියලා දැනගන්න නිමිති තියෙන්න ඕන නේද? එතකොට ඒ නිමිති මොනවද? දැන් පරිකර්ම භාවනාවේ නිමිති මොනවද? පරිකර්ම සමාධියේ නිමිත්ත තමයි පරමාර්ථික සමාධියේ නිමිත්ත තමයි උග්ඝහ නිමිත්ත. අපි මේක සාකච්ඡා කරා කලින්. ඒ කියන්නේ උග්ඝහ නිමිත්ත ඉපදුන වෙලාවේ තමයි අපිට පරිකර්ම සමාධියට එන්නේ. ඒතර පරිකර්ම නිමිත්ත කිව්වේ මොකද්ද? පරිකර්ම භාවනාවේ මූල අපි සිත එකතෙන් වෙන අවස්ථාව තමයි පරිකර්ම නිමිත්ත. ඒතර පරිකර්ම භාවනාව පටන් ගන්නේ පරිකර්ම නිමිත්තෙන්. හැබැයි පරිකර්ම සමාධියට එන්නේ උග්ඝහ නිමිත්තෙන්. හරිද? හරි නේද? අපි පටන් ගන්නෙ පරිකර්ම භාවනාවෙන්. ඒකේ පරිකර්ම භාවනාව පටන් ගන්නෙ කොතනින්ද? පරිකර්ම නිමිත්තෙන්. ඊට පස්සේ පරිකර්ම නිමිත්ත කියලා කිව්වේ අපිට පරිකර්ම නිමිත්ත ආනාපාන සති භාවනාවේදී නම් මොකද දුමක් වගේනේ පොඩි දුමක් වගේ ස්වභාවයක් පේනවා අපිට. අන්නේ පේන මට්ටම තමයි පරිකර්ම නිමිත්ත. පරිකර්ම නිමිත්ත පරිකර්ම භාවනාව ආරම්භ වුණා. හැබැයි පරිකර්ම සමාධියට තාම ආවේ නැහැ. පරිකර්ම සමාධියට එන අවස්ථාවේදී අපිට පේනවා ඊට වඩා නිකන් වලාකුළු අර දුමටකට වඩා දීප්තිමත්ව වලාකුළු ස්වභාවයෙන් පාවෙන නිමිති ස්වභාවය නිකන් වලාකුළු පුළුන් ගොඩවල් වගේ පේන අවස්ථාවක් එනවා. අන්න ඒක තමයි එක දීප්තිමත්ව පේනවා. ඒක තමයි උග්ඝහ නිමිත්ත. ඒක තමයි උග්ඝහ නිමිත්ත. ඒ උග්ඝහ නිමිත්ත එන්නේ කොයි වෙලාවේද? අන්න දැන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? පරිකර්ම සමාධිය. පරිකර්ම සමාධියටපත් වෙලා දැන්. පරිකර්ම සමාධියටපත් වෙලා. ඊට පස්සේ පරිකර්ම සමාධිය තවදුරටත් අපි භාවනාවේ යෙදෙනකොට මොකද අපිට පේනවා ඊළාට අරක චංචලයි. අර උග්ඝහ නිමිත්ත දීප්තිමත් පාවෙන ස්වභාවයක් වෙනවා චංචලයි. අපි මේ අපේ ප්‍රායෝගික භාවනා වැඩසටහනේදී සහභාගී වුණ අය දකින්න ඇති. ඒක චංචලයි හෙල වෙනවා. ඒක වෙන විවිධ වර්ණ වලින් පේන්නත් පුළුවන්. සාමාන්‍ය සුදු වර්ණයෙන් පේන්නේ වෙන අයට වෙන වර්ණ වලින් පේන්නත් පුළුවන්. අපි ඒ ගැන සාකච්ඡා කරමු අපේ ඉරිදා හෙට වැඩසටහනේ. එතකොට ඒක පාවෙන ස්වභාවයක් එනවා. ඒක උග්ඝහ නිමිත්ත. ඊට වඩා දීප්තිමත්ව නොසෙල්වි එන ඊටමත් දීප්තිමත් ආලෝකයක් අපිට පේන්න ගන්නවා. අන්න ඒක තමයි පටිභාග නිමිත්ත. එතකොට මේ පටිභාග නිමිත්ත මට්ටමේදී තමයි පටිභාග නිමිත්ත තමයි දැන් මොකද්ද භාවනාව? උපචාර. ඒතර උපචාර භාවනාවේදී තමයි චිත්ත විසුද්ධිය එන්නේ. මොකද උපචාර භාවනාවේදී අපිට ඊටාම දීප්තිමත් එක පේනවා. හරි ආසයි ඒක දිහා බලාගෙන ඉන්න. හරිම හිත ප්‍රීතිමත් ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. දැන් නීවරණ එන්න පුළුවන්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා එන්න පුළුවන්ද? බෑ. අන්න දැන් චිත්ත විසුද්ධියටපත් වුණා. අන්න ඒක තමයි චිත්ත විසුද්ධිය කියන්නේ. උපචාර භාවනාව. පටිභාග නිමිත්තෙන් එහාට තමයි පටිභාග නිමිත්ත දක්වා සිත පිරිසිදු නැහැ. පටිභාග නිමිත්තේපත් වීම තමයි චිත්ත විසුද්ධිය කියලා කිව්වේ. හරිනේ දැන් අපි පන්සිල් ශික්ෂා පන්සිල් ගත්තා. ශීල විසුද්ධියටපත් වුණා. ඊට පස්සේ
අපි උපචාර භාවනාවේ පටිභාග නිමිත්ත උපදවා ගත්තා. දැන් චිත්ත විසුද්ධියටපත් වුණා. දැන් ඔන්න භූමිය හරි ෆවුන්ඩේෂන් එක නැත්තම් අඩිතාලම හරි අපේ දැන් අපි ඉදි කරන්න යන නිවසේ අඩිතාලම දැන් අපි දාගත්තා. අදාළම දාගත්තා. දැන් එතනින් එහාට නිවස ඉදි කිරීම වගේ එක තමයි එතනින් එහාට දෘෂ්ටි විසුද්ධිය සහ එතනින් එහාට එන විසුද්ධි පහ. භූමිය තමයි අඩිතාලම තමයි ශීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය. එතනින් එහාට එන විසුද්ධීන් පහ නිවස වගේ එක. හරි. එතකොට මේ දෙක අපි සාකච්ඡා කරා. චිත්ත විසුද්ධියත් අපි ඉගෙන ගත්තා. ඊළඟට දෘෂ්ටි විසුද්ධිය. දෘෂ්ටි විසුද්ධියේදී අපි කතා කරා දෘෂ්ටිය පිළිබඳව අපි අර ඕනම පරමාර්ථ ධර්මයක ලක්ෂණ මේ ගුණයන් හතරක් ගැන කතා කරා. ලක්ෂණ රස ප්‍රත්‍යුපස්ථානය ප්‍රදස්ථානය කියලා ආකාර හතරක් ගැන අපි කතා කරා. අපි ඒව ගැඹුරට යන්න උත්සාහ කරන්නේ නැහැ දැන්. ඒතර මෙතෙන්දී අපි බලන්නේ දෘෂ්ටිය. ඒ කියන්නේ දෘෂ්ටිය හරියට මේ පරමාර්ථ ධර්ම පිළිබඳව නිවැරදිව දැක්මක් ඇති කරගන්නවා. ඒවා රූප නාම කියන්නේ නාමය මොන වගේද නාමයේ ගුණය මොකක්ද රූපයේ ගුණය මොකක්ද කියලා නාමය කියන්නේ රූපය නොවේ රූපය කියන්නේ නාමය නොවේ කියලා නිවැරදිව අඳුරගත්තා. දැන් නිවැරදිව අඳුරගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? අපි විවිධ දෘෂ්ටීන් වලට එක එක විදිහට අපි විවිධ දෘෂ්ටිගත වෙනවා. ඒතකොට ඒවා නිවැරදිව මේකේ ගුණය මෙන්න මේකේ කියන්නේ නාමයේ ගුණය මෙන්න මේක රූපයේ ගුණය මෙන්න මේක කියලා වෙන වෙනම මේවායි ගුණයන් හරියට නිවැරදිව අඳුරා ගැනීම තමයි දෘෂ්ටි විසුද්ධිය කියලා කිව්වේ. ඒතකොට ඒවා නිවැරදිව දැකලා ඒ ගැන හරියට අවබෝධය ලබාගෙන අපි දෘෂ්ටි විසුද්ධියටපත් වුණා. අපි ගැඹුරට යන්නේ නැහැ. එතකොට අපි කලින් පාඩමේ තියෙනවා මේ පොතේ තවදුරටත් විස්තර තියෙනවා. ඊළඟට කාංක්ෂා විතරණ විසුද්ධිය. කාංක්ෂා විතරණ විසුද්ධිය කියන්නේ අපි බලන සැකය. දෘෂ්ටිය හදාගත්තා. දැන් ඔන්න සැකය. එතකොට මොකද්ද මේ සැකය කියලා කිව්වේ? උප්පත්ති සහ උප්පත්ති හේතුන් දන්නා වූ ඥානය. එතකොට නාමයන්ගේ සහ රූපයන්ගේ කොහොමද මේක හැදුනේ කියලා දැන් ඔන්න සැකයක් එනවා අපිට. දැන් නාම රූපයන් වෙන් කරලා අඳුරගත්ත නාමය කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද කියලා වෙනම අපි හොයාගත්තා. ඒකෙන් දෘෂ්ටිය නැති කරගත්තා. දැන් අපිට තියෙන්නේ නාම රූප පිළිබඳ කොහොමද මේවා හැදුනේ කියලා දැන් උන සැකයක් එනවා. ඒතර ඒවා ගැන උප්පත්ති හේතුන් අර ඒවා ගැන හැදුනේ කොහොමද කියන සැකය නැති කරගන්න අපි බලනවා ඒකේ උප්පත්ති හේතුන් බලනවා. අන්න එහෙම උත්පත්ති හේතුන් බලලා ඒ හේතුන් බලලා ඒක ගැන නුවණ ඇති කර ගැනීම තමයි කාංක්ෂා විතරණ විසුද්ධිය කියලා කිව්වේ. එතකොට අපි කලින් පටිච්ච සමුප්පාදය ඉගෙන ගත්ත ප්‍රත්‍ය ප්‍රස්ථාන ක්‍රමයෙන් අපි ඉගෙන ගත්ත හේතුන් පිළිබඳ නේද? හේතු ගැන හෙව්වේ එහෙමනේ අපි පටිච්ච සමුප්පාදයෙන් සහ ප්‍රස්ථාන ක්‍රමයේ අපි කලින් ඉගෙන ගත්තා. ඒක තවදුරටත් ඉස්සරහට තවදුරටත් ගැඹුරින් අපිට හදාරන්න තියෙනවා. ඒතර එහෙම බලලා අපි කාංක්ෂා විතරණ විසුද්ධිය ඇති කරගත්තා. උප්පත්ති හේතුන් බලලා ඒ නාම රූපවල උප්පත්ති හේතුන් ගැන විමසලා අපි කාංක්ෂා විතරණ විසුද්ධිය ඇති කරගත්තා. ඊළඟ මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒකෙදී අපි බලනවා මාර්ගය සහ අමාර්ගය. මාර්ගය මොකද්ද? මාර්ගය නොවන්නේ මොකද්ද කියලා නිවැරදිව අඳුර ගන්නවා. ඒකෙදී අපි ත්‍රිලක්ෂණය ගැන කතා කරා. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සාකච්ඡා කරා. එතකොට අපි ඒකෙත් ගැඹුරට ගිය සතියේ සාකච්ඡා කරා. අපි ගැඹුරට අපි ඉදිරියේදී හමු වෙන තැනදී නැවත වතාවක් කතා කරමු. මේකේ පැටලෙන අවස්ථාවේ දුක්ඛ ලක්ෂණය අපිට තේරෙනවා. මෙතෙන්දි පැටලෙන්නේ අනිත්‍ය ලක්ෂණයයි අනාත්ම ලක්ෂණයයි බැලූ බැල්මට නිකන් එකක් වගේ තේරෙන්න පුළුවන්. නමුත් එකක් නෙමෙයි දෙකක් බව අපිට සියුම් මට්ටමේදී වැටහෙන්න ඕන. අපි ගැඹුරින් මේ වෙලාවේ සාකච්ඡා කරන්න යන්නේ නැහැ ඒක ගැන. ඊට පස්සේ ඒ පිළිබඳව අනුපස්සනා කරන්න ඕන. ඒක මෙනෙහි කරන්න ඕන. අර ත්‍රිලක්ෂණය පිළිබඳව අනුපස්සනා 3 ගැන අපි සාකච්ඡා කරා. ඊළඟට විදර්ශනෝපක්ලේශ 10ක් ගැන අපි කතා කරා. ඒ කියන්නේ විදර්ශනාව කරද්දී උපක්ලේශ වශයෙන් මතුවෙනවා මෙන්න මේ දශයක් මතුවෙලා අපිට මේ විදර්ශනාවට නිවැරදි දැක්මට විදර්ශනාව කියන්නේ විශේෂයෙන් දැකීමනේ නැත්නම් හරියටම මේ නාම රූප පිළිබඳව නිවැරදි දැකීමක් ඇති කර ගැනීම තමයි විදර්ශනාව කියලා කිව්වේ.
මෙන්න මේ විදර්ශනාවේදී අපිට ඒක දිගින් දිගට කරගෙන යන්න බැරි වෙන විදියට උපක්ලේශ ටිකක් ඇවිල්ලා අපිට කරදර කරන්න ගන්නවා. ඊටාම සියුම් මට්ටමේ උපක්ලේශ මේවා. ඒතර එහෙම 10ක් එනවා මෙන්න මේ අවස්ථාවේදී. අන්නේ 10 ගැනත් අපි සාකච්ඡා කරා. එතකොට ඒ ටික කතා කළා. අද අපිට පාඩම තියෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට ප්‍රතිපදාව හරියටම ප්‍රතිපදාව මොකක්ද කියලා හරියට අවබෝධ කර ගැනීම තමයි මෙතෙන්දී අපි මේ විසුද්ධියේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම හිතන්නේ මේ දක්වා යම් මට්ටමකට මේ අපේ යන මාර්ගය පිළිබඳව වැටහීමක් ඇති. එතකොට අපි දන්නවා මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඥාන විදියට අපි කියන්නේ විදර්ශනා ඥාන 10ක් තියෙනවා. විදර්ශනා ඥාන 10ක් තියෙනවා. ඒ 10 තමයි සම්මර්ෂණ ඥානය, උදේවය ඥානය, බංගාණු දර්ශන ඥානය, බයතුපට්ඨාන ඥානය, ආදීනවාණු දර්ශන ඥානය, නිර්විදාණු දර්ශන ඥානය, මුංචිතු කම්මතා ඥානය, පටිසංගාණු පස්සනා ඥානය, සංකාරුපේක්ෂා ඥානය, අනුලෝම ඥානය කියා කියන්නේ විදර්ශනා ඥාන 10ක් තියෙනවා. ඒතකොට 10ෙදී අපි සම්මර්ෂණ ඥානය කියන්නේ මොකද්ද කියලා බලමු. නාම රූප ධර්මයන්ගේ මේ කියවන්නේ 329 වෙනි පිටුව. 329 වෙනි පිටුව කියවන්නේ සම්මර්ෂණ ඥානය. නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ 3 ගැන දැනගන්නා ඌ ඥානය සම්මර්ෂණ ඥාන නම් වේ. එතකොට අර අනිත්‍ය ආදී කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ 3 ගැන මේ කියන නාම රූප ධර්මයන්ගේ අපි වෙනත් විදිහට කිව්වොත් මේ පරමාර්ථ ධර්ම ටිකනේ නේද? පරමාර්ථ ධර්ම ටිකේ අනිත්‍ය ලක්ෂණය මොන පරමාර්ථ ධර්මද? පරමාර්ථ ධර්ම චිත්ත චෛතසික රූප චිත්ත චෛතසික රූප නිබ්බාන නැහැ. නිබ්බානේ නේද මේකට? නැහැ. නිබ්බානේ වල අනිත්‍යයක් තියනවද? නිබ්බාන වල දුක්ඛයක් තියනවද? මොකක්වත් නැත්තේ නෑ. ඔව්. හිස් බවක් නෑ. නිබ්බානේ හිස් බවක් නෑ. මුකුත් නෑ කිව්වොත් නිකන් අපිට අදහසක් එන්න පුළුවන් හිස් බවක්. හිස් බවක්ද ඒක? නෑ. හිස් බවක් නෙවෙයි. දැන් ඔක සමහර වෙලාවට පටලවා ගන්න තැනක්. නිබ්බාන කියන්නේ මුකුත් නැති තැනක් ඒක. නෑ මුකුත් නැති තැනක් නෙමෙයි ඒක. මුකුත් නැති තැනක් නෙමෙයි. අපි ඒක කලිනුත් සාකච්ඡා කරා. අපි මේ වෙලාවට ගැඹුරට යන්න උත්සාහ කරන්නේ නෑ. ඒක අනිත්‍ය නෙමෙයි. මොකක්ද එහෙනම්? අනිත්‍ය නෙමෙයි නම් නිට්ටයයි. නිට්ටයද නැද්ද? ඔව් නිබ්බාණය නිට්ටයයි. එහෙම වෙන්න පුළුවන්ද? නිබ්බාණය නිට්ටයද? ඇතිවන තත්ත්වයක් කියලා තේරුම් ගත්තොත් වැරදිද? ඈ? නිබ්බාණය කියන්නේ ඇතිවන තත්ත්වයක් කියලා තේරුම් ගත්තොත් වැරදිද? ඔව් ඇතිවන තත්ත්වයක් කියලා කිව්වට කමක් නැහැ. ඇතිවන තත්ත්වයක් හැබැයි ඒක පරමාර්ථ ධර්මයක්. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයක් කියලා කියන්නේ පරම අර්ථ. කියන අර්ථය එහෙම් පිටින් ඒකේ තියෙනවා. ඒකනේ පරමාර්ථය කිව්වේ. පරම කියලා කියන්නේ උසස් වූ අර්ථයක්. ඒ කියන්නේ උසස් වූ අර්ථය කියලා කිව්වේ මොකද්ද? ඒ කියන අර්ථයම එහි තුල තියෙනවා. අපි තුම පුද්ගලයෙක් කියනවා මම දැන් පුද්ගලයෙක් අපි කියනවා කියලා මම කෙලින් කෙනා කියලා කියනකොට එයාගේ ඒ ඍජු බව හැමතැනදීම ප්‍රදර්ශනය වෙන්න ඕනනේ නේද? ඒක හරියයිද මම කියන එකට? නෑ අපි නිකන් අදහසක් විදියට ගත්තොත් දැන් ඒ කියන පුද්ගලයා කොහේදී හරි නැවෙනව නම් ඒ පරම ගුණය එතන තියෙනවද? ඒ ඍජු ගුණය කියන එක තිය නෑනේ එතන. එතකොට එයා ඒ කියන ස්වභාවයම එතන තියෙන්න ඕන. අන්න ඒක තමයි පරම කියලා කිව්වේ. ඒක තමයි උසස් බව. නේද? යම් එකක උසස් බවක් තියෙන්නේ ඒ යම් දෙයක් අපි කියනවද ඒක ඒ විදියටම තියෙන්න ඕන. ඒක තමයි මෙතන පරම කියලා කිව්වේ. පරමාර්ථ කියලා කිව්වේ ඒකයි. පරමාර්ථ කියලා කිව්වේ මේ කියන ගුණේ ඒ විදියටම තියෙනවා කියන එක. දැන් ඊතර මෙහා පරමාර්ථ වලින් හැදිච්ච දේවල්නේ අනිත් ඒවා තියෙන්නේ. අනිත් ඒවා ඇත්තම කියන
ස්වභාවය ඒකේ නැහැ. ඒක තමයි අපි ප්‍රඥප්ති කියලා කිව්වේ. ඒවා මේ නේද? වෙනස් වෙනවා. ඇත්තම තියෙන தත්ත්වය ඒකේ නැහැ. කියන එක තමයි ප්‍රඥප්ති කියලා කිව්වේ. පරමාර්ථ කියලා කිව්වේ දැන් පරමාර්ථ හතරයිනේ. මේක අපිට දිගට සාකච්ඡා කරන්න ඕන මේ හතරේ මේ කියන්නේ සංකත අසංකත භවයේ වෙනස හරි ඊටා සියුම්ව වටහා ගන්න ඕන. එතකොට පරමාර්ථ ධර්ම හතරයි. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන හතරයිනේ. එතකොට මේකෙන් සංකත තුනයි. අසංකත එකයි. සංකත තුනක් කියලා කිව්වේ මොකද්ද? හේතුවෙන් සකස් වුණු. හේතුවෙන් සකස් වුණු. ඒ කියන්නේ ඒවා සකස් වෙන්න හේතුවක් තිබුණා. අසංකත කිව්වේ හේතුවක් නැහැ. හේතුවෙන් සකස් වුණු නිසාම නේද මේ ත්‍රිලක්ෂණය මේකේ තියෙන්නේ. හේතුවෙන් සකස් වුණු නිසා තමයි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේකේ තියෙන්නේ. එතකොට ඒකේ හේතුවෙන් සකස් නොවුණු නිසා එතන ත්‍රිලක්ෂණය තියෙනවද? නැහැ. ත්‍රිලක්ෂණය නැහැ කියන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණය නැහැ කියන්නේ අනිත්‍ය නෙවෙයි නිට්ටයයි. දුක්ඛ නෙවෙයි සුඛයි. දුක්ඛ නෙවෙයි සුඛයි. නිබ්බාණය සුඛද? සුඛයි. ඒක නෙමෙයි මෙච්චර වෙහෙසෙන්නේ. ඒක ළඟා කරගන්න. නිට්ටය නිසා නේද මේ අපි මේ නිබ්බාණය නිට්ටය නිසා නේද මෙච්චර වෙහෙසෙන්නේ. ඒකට කවදාවත් නැති වෙන දෙයක්ද? නැති දෙන දෙයක් නෙමෙයි. ඒකනේ අපි මේ මෙච්චර වෙහෙසෙන්නේ. ඒක ඇත්තටම සුඛයිද? සුඛයි. ඒ සදාකාලික සුඛයක් නෙමෙයි ඒක. එතකොට නිබ්බාණයේ ගුණය තමයි නিত্য සුඛ ආත්ම. ආත්ම කියන ගුණය අපි කතා කරා ගිය පාර අර පැත්තේ තියෙන ආත්ම ගුණය කියන එක නෙමෙයි. හැබැයි ඒ වගේ හැසිරෙනව නේද මේක? මේක ස්ථිර වෙනස් වෙනවද මේක? වෙනස් වෙන්නේ නැහනේ. ඒ වෙනස් නොවන ගුණය නේද අපි කිව්වේ අනාත්ම කියලා. එතකොට ආත්ම කියන එක අපි නිබ්බාණයට කියන්නේ නැහැ. නමුත් ඒකේ ගුණය මේකේ තියෙනවනේ. පැහැදිලිද? ඒක පැටලෙනවද? නිබ්බාණය කියන ගුණ තුන අපහු කියනවා. ඔව්. ඒක තමයි. මේක එතකොට නිබ්බාණ කියන්නේ අනිත්‍ය. මේ ත්‍රිලක්ෂණයේ ගුණ තුනනේ කියන්නේ. ඔව්. එතකොට ත්‍රිලක්ෂණයේ තුල දැන් අර අසංකත භවයේම අසංකත වීමෙන්ම මොකද්ද වෙන්නේ? හේතුවෙන් නෙවෙයි සකස් වුනේ. හේතුවෙන් සකස් වුණු නිසා ඒක නිට්ටයයි. සකස් නොවුන නිසා නිබ්බාණය හේතුවෙන් සකස් නොවුන නිසා ඒක නිට්ටයයි. ඒක සුඛයි. ආත්ම ලක්ෂණය තියෙනවා. ආත්ම ලක්ෂණය තියෙනවා. නමුත් ඒකට අපි ආත්ම කියලා කියන්නේ නැහැ. ඒකත් වැදගත්. අපි ඒකට ආත්ම කියලා කියන්නේ නැහැ. හැබැයි ආත්ම ලක්ෂණය තියෙනව නේද එතන? ආත්මයක් කියලා කිව්වේ මොකද්ද? නොවෙනස් වෙන හැමදාම පවතින දෙයකට නේද ආත්ම කිව්වේ? නොවෙනස් වෙන හැමදාම පවතින දෙයකට අපි කියනවා ආත්මයි කියලා. එතකොට අර සංකත ගුණයේ තියෙන මේ චිත්ත චෛතසික රූපවල අනාත්ම ගුණය තමයි තියෙන්නේ. ආත්ම ගුණයක් නැහැ. හැබැයි නිබ්බාණයේ තියෙනවා හැමදාම නොයස් වෙන හැමදාම තියෙන ගුණයක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ ආත්ම ගුණය තියෙනවා. එහෙම කිව්වට වරදක් නැහැ නේ. හරි නේද? වෙනස් වෙනවද? නිබ්බාණය කියන එක වෙනස් වෙනවද? දැන් ආත්ම කියන ලක්ෂණයේ තියෙන වෙනස් නොවෙනවා කියන එක නේද? ඔව්. හරි දැන් ඒක පැහැදිලිනේ. එතකොට අපි දැන් මතක් කරගෙන යමු. අපි ඉල්ලීමක් තියෙනවා මේ ත්‍රිලක්ෂණේ. ත්‍රිලක්ෂණේ අපි නැවත වතාවක් මතක් කරගනිමු. අපි ගිය සතියේ සාකච්ඡා කරා. එතකොට මේක හරි වටිනවා. දැන් මේක සමහරලාට පැටලව ගන්නවා අපි. එතකොට ත්‍රිලක්ෂණය. මේ ත්‍රිලක්ෂණේ තියෙන්නේ 325 පිටුව. 325 පිටුවේ තියෙන්නේ. බලමු ත්‍රිලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියා සංස්කාරයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තේය. ඉපදීමෙන් පසු මේ කියන්නේ 325 ඉපදීමෙන් පසු ස්ථිරව නොපවත්නා බව, බිදී යන බව සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය.
අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. ඔන්න දැන් එතනින් කියනවා ස්ථිර නොපවත්නා බව බිඳී යන බව සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය. බිඳී යන බව. කියන්නේ ඉපදිලා පැවතින්නේ නැහැ දිගටම ඉපදුනාට පස්සේ පවතින්නේ නැහැ දිගටම බිඳී යනවා. බිඳී යනවා. අන්න ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. ඉපදිලා දිගටම පවතින්නේ නැහැ බිඳෙනවා. ඉපදිලා දිගටම පවතින්නේ නැහැ බිඳෙනවා. අන්න ඒක තමයි අනිත්‍ය ලක්ෂණය කියලා කිව්වේ. ඊළඟට ස්ථිර නොවන ඒකාන්තයෙන්ම බිඳෙන සංස්කාර සමූහයක් මමය කියා සලකාගෙන මාගේ කියා ඒවට ඇලුම් කරගෙන සිටින්න උන්ට ඒ සංස්කාරයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද බිඳී යන ඒවා වෙනුවට අලුත් සංස්කාර ඇති කර ගැනීම සම්බන්ධයෙන්ද බොහෝ වෙහෙසෙන්නට සිදුවේ. මොකද ඒවා මගේ කියා ඇලුම් කරගෙන සිටින්න උන්ට ඒ සංස්කාරයන් ඒ සංස්කාරයන් ටික ආරක්ෂා කරගන්න වෙහෙසෙන්න වෙනවා. ඒ වගේම නැවතිය උපදව ගන්න වෙහෙසෙන්න වෙනවා. දැන් සංස්කාරයන් කිව්වේ දැන් රූප ටිකක් ඉපදිලා පවත්ත ගන්න වෙහෙසෙන්න ඕනද? ඕනනේ දැන්. ඇයි ආහාර දෙන්න දැන් අපි කියමුනේ සරලව අපිට තේරුම් ගන්න ශරීරය පවත්තන්න ආහාර දෙන්න වෙනවා. නැත්තම් පවත්තන්න බැරි වෙනවා. ඒත් මේ පැවැත්වීම සඳහා වෙහෙසෙන්න වෙනවා. නේද? එතකොට අලුතින් දැන් ඒකත් දැන් අපි කියමු රූපයක් ඉපදිලා තියෙන්නේ කොච්චර වෙලාවද? චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17 පවත්ත ගන්න වෙහෙසෙන්න ඕනද? ඔව් වෙහෙසෙන්න ඕන. පවත්තගෙන ඊට පස්සේ ඒක එතනින් එහාට පවත්තන්න පුළුවන්ද? බෑ. එතනින් එහාට නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා නම් එහෙනම් ආයෙත් ටිකක් උපද්දව ගන්න ඕන නේද? ආයෙත් අලුතෙන් උපද්දව ගන්න ආයෙත් වෙහෙසෙන්න ඕන. එතකොට තියෙන ටික පවත්ත ගන්නත් වෙහෙසෙන්න ඕන. අලුතෙන් උපද්දව ගන්නත් වෙහෙසෙන්න ඕන. එනි සම්බන්ධයෙන් බොහෝ වෙහෙසෙන්නට සිදුවේ. සංස්කාරයන් බිඳී යාම ගැන ඔහුට නිරන්තර බියක් ඇති වේ. දැන් බියක් ඇති වෙනව නේද? මේ බිඳී යාම ගැන බියකුත් ඇති වෙනවා. අන්න ඒක දැන් මේ පිළිබඳව මේ සංස්කාරයන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් වෙහෙසෙන්නටපත් වෙන එකයි ඇති වෙන බියයි දුකක් නේද? ඔව් අන්න ඒක තමයි දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. මේ බිඳි යන සංස්කාරයන් ඒවා බින්දෙනකොට බයක් හිතෙනවා නැවත උපදවා ගන්න වෙහෙසක් වෙන්න වෙනවා. අන්න ඒක නිසා ඒක දුකයි. ඒක දුක්ඛක් නේද? අන්න ඒක තමයි දුක්ඛ ලක්ෂණය කියලා කිව්වේ. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. ඒක පැහැදිලි අපිට නිකන් ඒක තේරෙනවා. අපි බලමු ඉස්සරහට යමු. ඒක තමයි දුක්ඛ ලක්ෂණය කියලා කිව්වේ. ඊට පස්සේ ආත්මයක් කියා සලකත හොත් සැලකිය යුතු ස්ථිරසාර දෙයක්ය. ආත්මයක් කියලා කියන්නේ නොවෙනස් වෙන හැමදාමත් තියෙන නොවෙනස් වෙන දෙයක්. ඒකට අපි උපමාව මොන වගේ කියලාද කිව්වේ? නිවන වගේ. ඒ වගේ එකම එකයි තියෙන්නේ. ඒක තමයි අපිට ගන්න වෙන්නේ නිවන වගේ එකක්. නිවන වගේ එකක්. නිවන වගේ එකක් කියලා ගන්න වෙන්නේ අපිට නිවන ආත්මයක් කියලා අපි ගන්නෙ නැහැ. හරි නේද? දැන් නිවනට තියෙනවද මේ මොකද ඉපදීමක් තියෙනවද? උත්පාදයක් තියෙනවද? ඊට පස්සේ භංගයක් තියෙනවද? නෑ. උත්පාදය භංගය කියන මේ ලක්ෂණ දෙකම ඒකේ නෑ. පැවතීම තමයි තියෙන්නේ. පැවතීම තියෙනවා. එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඒකේ අනිත්‍යද ඒක? නෑ නිට්ටයයි. ඒක දුක්ඛද? නෑ සුඛයි. අනිත්‍යයි සුඛයි. ඒක අර අපි ආත්ම ගුණයක තියෙනවා. මොකද ස්ථිරව පවතිනව නේද ඒක? හැමදාමත් තියෙනව නේද? ඒක දැන් ඒක පරණ වෙන්නේ නැහැ. තියෙනවා. සදාකාලික තියෙන ගුණය තියෙනවා ඒකේ. ඒතර අර ආත්ම කියන ගුණය අපිට තේරුම් ගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේක. උපමාවක්. හැබැයි අපි ඒකට කියන්නේ ආත්ම කියලා. හරි නේද? පටලව ගන්නත් එපා. ඒක ආත්මයක් කියලා ගන්නෙ නෑ අපි. පැහැදිලිද? දැන් මෙතන පටලව ගන්නේ ආත්මය කියන එක මේ සංකත ධර්ම වල තියෙනවා කියන එකනේ මේ පටලව ගන්න ගුණය. සංකත ධර්ම වල තුල ආත්මයක් තියෙනවා කියන එක තමයි අපි වරදවා වටහා ගන්න தත්ත්වය. අර නිවන වගේ එකක් නිවන වගේ එකක් තියෙනවා සංකත ධර්ම තුල. අර අසංකත ධර්මය. ඒතර අපි සම්මර්ෂණ ඥානය කිව්වේ නාම රූප ධර්මය. මේ කියන්නේ 329 වෙනි පිටුව.
නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන දැනගන්නා වූ ඥානය සම්මර්ෂණ ඥාන නම් වේ. එය මාර්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගෙන සිටින යෝගාවචරයා විසින් දැනට ලබාගෙන ඇත්තේය. දැන් අපි අර මාර්ග ඥාන දර්ශන විසුද්ධියේදී මෙන්න මේ කාරණේක තමයි ඇති කරගත්තේ. ඒ කියන්නේ මේ ත්‍රිලක්ෂණය පිළිබඳව තමයි අපි මෙනෙහි කරේ. එතකොට ඒක මෙනෙහි කරා කියලා කියන්නේ අපි මාර්ග සහ අමාර්ගය තේරුම් ගත්තා. ඒ කියන්නේ සම්මර්ෂණ ඥානෙ එතෙන්දී ඇති වුණා. එතකොට මාර්ග ඥාන දර්ශනය විසුද්ධියේදී අපිට සම්මර්ෂණ ඥානය අපි උපදවා ගත්තා. හරි. දැන් විදර්ශනා ඥාන 10ක් තියෙනවා. ඒ 10න් පළවෙනි ඥානය සම්මර්ෂණ ඥානය අපි උපදවා ගත්ත මාර්ග ඥාන දර්ශන විසුද්ධියේදී. ඔහුට ඉදිරියට ඇත්තේ උදේවය ඥානාදී ඥාන 9 ඇති කර ගැනීමට භාවනා කිරීමය. දැන් ඔන්න ඉස්සරහට අපිට 9යි. විදර්ශනා ඥාන 10න් එකක් අපි දැන් උපදවගෙන මාර්ග ඥාන දර්ශනයේදී අපි එකක් උපදවගෙන තියෙන්නේ. කියන්නේ සම්මර්ෂණ ඥානය. දැන් ඉතුරුයි 9ක් තමයි අපිට එතනින් එහාට උපදව ගන්න තියෙන්නේ. මාර්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත් තැනැත්තාට ඉදිරියට විදර්ශනා කිරීමේදී ඇතිවන උදේවය ඥානයේ පටන් අනුලෝම ඥානය දක්වා ඇති විදර්ශනා ඥාන 9 ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. අන්නේ 9 උපදවා ගැනීම තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. මොන 9ද බලමු. ඒ තමයි උදේවය ඥානය, බංගානුදර්ශන ඥානය, බයතුපට්ඨාන ඥානය, ආදීනවානුදර්ශන ඥානය, නිර්විදානුදර්ශන ඥානය, මුංචිතු කම්මඤ්ඤතා ඥානය, පටිසංගානුපස්සනා ඥානය, සංකාරෝපේක්ෂා ඥානය, අනුලෝම ඥානය. ඔන්න ඔය 9. අන්නේ 9 ඇති කර ගැනීම තමයි මෙතන ප්‍රතිපදා ඥාන දර්ශනය කියලා කිව්වේ. ප්‍රතිපදාව. එතකොට අපි දැන් පියවරෙන් පියවර ඉස්සරහට යන්නේ මේ ප්‍රතිපදාව නිවැරදි ප්‍රතිපදාව දැනගන්නවා මේකෙන්. එතකොට උදේවය ඥානය. උදය වය. උදය කියන්නේ ඉපදීම, වය කියන්නේ නැතිවීම. උදය වය කියලා කිව්වේ ඒක. කලින් නොතිබී අලුත් සංස්කාරයන් උපදින සැටිත් උපනුපන් සංස්කාර සියල්ල බිඳි බිඳි යන සැටිත් දක්නා විදර්ශනා ඥානයේ උදේවය ඥාන නමයි. උදේවය ඥානය කියලා කියන්නේ මේ සංස්කාරයන්ගේ මේ නාම රූප ධර්මයන්ගේ මේ චිත්තචෛතසික රූපවල ඔය ඔක්කොම කිව්වේ එකම තමයි. සංස්කාර කිව්වෙත් චිත්තචෛතසික රූප කියලා කිව්වෙත් නාම රූප කිව්වෙත් එකමනේ නේද? එකම. ඒතර ඒවයේ කලින් තියෙන්නේ නැතුව අලුතෙන් ඉපදුනා. ඒ වගේම පැවතිලා ආයෙත් නැති වුණා. මෙන්න මේ ඉපදීම සහ නැතිවීම. උපාද සහ භංග කියන බව එහෙම වෙනවා කියන බව තේරුම් ගැනීම තමයි උදේවය ඥාන කියලා කිව්වේ. මේ කියන නාම රූපවල, මේ කියන චිත්තචෛතසික රූපවල. ඒකට කලින් තිබුණෙත් නැහැ, අයිත් ඉපදුනා, නොතිබුණයි කියන්නේ ඉපදුනානේ අලුතෙන් ඉපදිලා පැවතිලා නැති වුණා. ඒකට ඉපදීම සහ නැතිවීම. ඉපදීම සහ නැතිවීම හරියට දැකීම තමයි උදේවය ඥානය කියලා කියන්නේ. ඊළඟට බංගාණු දර්ශන ඥානය. තමාගේ සිතට හසුවන සංස්කාරයන්ගේ ඉපදීම් මිදීම් දෙක බැලීම් වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාගේ ඥානය දියුණු තියුණු වීමෙන් ඊතා ඉක්මනින් ඔහුගේ සිතට බොහෝ සංස්කාරයන් වැටහෙන්නට ඒ සියල්ලෙහිම ඉපදීම් මිදීම් දෙක සිහි කරන්නට ඔහුට කාලයක් නැතිවන්නේය. එතකොට දැන් ඊටාම වේගෙන් මේ සංස්කාරයන් මේ නාම රූප ධර්මයන් ඉපදෙනෝ මේ බිඳෙනෝනේ ඉපදෙනෝ ඊටාම වේගෙන් ඉපදෙනෝ බිඳෙනෝ මේවා. එතකොට මේ හැම එකම දිහා බලන්න අපහසුයි යෝගාවචරයට. නේද? බලනවා කියන්නේ දැන් භාවනාවෙන්නේ බලන්නේ. දැන් අපි කිව්වේ එදා මේ බලනවා කියන්නේ ඇත්තටම අපිට පේනවද මේක? නෑ. ඇත්තටම පේන්නේ ඒ පේන්නේ කොහමද? අපි එදා කිව්වා දැන් අලුත් අයත් ඉන්න නිසා දැන් මේ මෙහෙමයි බලන්නේ මෙතෙන්දි බලන්නේ මේ දැන් භාවනාවේ මහා අద్භූත කියන්නේ භාවනාවකට ලොකු භාවනාවකට ගිහිල්ලා මේක අපිට පේන්න ගන්නවා. එහෙම එකක් නෙවෙයි මෙතෙන්දි වෙන්නේ. තේරුම් ගන්න ඕන මේක. දැන් අපි දන්නෝනේ අපි දුර තියෙන ඒවට අපි දැත් කතා කරා. දුර තියෙන ඒවා අපි බලන්නේ කොහමද? දුරේක්ෂය ආධාරයෙන් බලනවා. දුරේක්ෂය ආධාර කරගෙන අපි දුරේ තියෙනව පේනවද අපිට?
නිකම් පේනවද? පේන්නේ නැහැ. නිකම් පේන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? දුරේක්ෂයක් හදාගෙන දුරේක්ෂය තුලින් බලනවා. ඊළඟට ඊටාම සියුම් ඔය බැක්ටීරියා වගේ විෂ බීජ වර්ග අපිට පේනවද? පේන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? අන්වීක්ෂයක් අරගෙන අපි අර කුඩා දේවල් බැලීමට උපකරණයක් යොදාගෙන අපි එක බලනවා. ඒක දිහා බලනවා. බලලා තේරුම් ගන්නවා. ඒ වගේ මේ නාම රූප දිහා බලන්නේ අපි කොහොමද? භාවනාව තුලින් කිව්වොත් වැරදි. ධර්මය තුලින් නේ. දැන් ධර්මයනේ අපි මෙනෙහි කරන්නේ භාවනාව තුලින්. දැන් භාවනාවක් කරන්නේ මොකටද? අර සියුම් ලෙස අරව දිහා බලන්න. භාවනාව තුලින් තමයි. හැබැයි ඊට එහා අපි මේ නාම රූප ධර්මයන්ගේ බිඳි බිඳි යන බව කොහෙන්ද අපි දැනගත්තේ? ධර්ම අවබෝධේ. ඒ ධර්ම අවබෝධයේ මේක ඇත්තටම දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේක ඇත්තටම උන්වහන්සේ දැකලා උන්වහන්සේ අපිට දේශනා කරා. දේශනා කරාම උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් උන්වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයෙන් අපි ඒවා පිළිගත්තා. පිළිගත්ත නේද? ඒවා පිළිගත්තා. පිළි අරගෙන උන්වහන්සේ කියපු දේවල් අපි භාවනාව තුලින් සමාධියකට ඇවිල්ලා ඊටාම සියුම් මට්ටමට මේවා අර ධර්මය තුලින් නෙමෙයි දකින්නේ. මේ භාවනාවෙන් මේ නිකන් භාවනාවෙන් ඉපදිලා අපිට එක සැරේට මේව පේන්න ගන්නවද? නෑ. එහෙම ගන්න නෙමෙයි වෙන්නේ. අර උන්වහන්සේගේ ධර්මය අහලා ඒක අවබෝධ කරගෙන ඒක අපි සියුම් මට්ටමට මෙනෙහි කරනවා. එතකොට අපි ඉගෙනගත්ත දේ තමයි මෙනෙහි කරන්නේ මේ. ඒකට සමාධිය වෙන හොඳ සමාධියක් ආවොත් තමයි අර ටික මෙනෙහි කරන්න පුළුවන්. හරියට ගානට මේක මේ දකින්න පුළුවන්. එතකොට අර මේ කියන ධර්මය අර දුරේක්ෂය වගේ නේද? මේ අපි ඉගෙනගත්ත ධර්ම කොටස අර හරියට දුරේක්ෂය වගේ. නැත්තම් අන්වීක්ෂය වගේ. නේද? නැත්තම් දැන් අපිට හරිය අවබෝධයක් නැත්තම් අපි හිතනවා මේව මේ ඉවේ පේන්න ගන්නවයි කියලා. දැන් භාවනා කරගෙන යනවා මේව දැන් අපිට එකපාරට පේන්න ගන්නවා කියලා. එහෙම එකක්ද වෙන්නේ? නෑ එහෙම එකක් නෙමෙයි වෙන්නේ. අපි හිත සමාධි කරගෙන භාවනාවේ සමාධි කරගෙන අර අපි භාග්‍යතුන් වහන්සේ ඇත්තටම දැකලා අපිට දේශනා කරපු ටික අපි දකිනවා. ධර්මයේ තුලින් දකිනවා. දැන් අපි කියනනේ භාග්‍යතුන් වහන්සේ දකින්න නම් ධර්මයේ තුලින් තේ උන්වහන්සේ දකින්න පුළුවන්ද? පුළුවන් කොහොමද දකින්නේ? ධර්මයේ තුලින්. ධර්මයේ අන්වීක්ෂයක් හරි දුරේක්ෂයක් වගේ භාවිතා කරලා උන්වහන්සේ දකින්න පුළුවන්. ඒක මිත්‍යාවක්ද? නෑ මිත්‍යාවක් නෙමෙයි ඒක. ඒක තේරෙන්න ඕන. ඒක සියුම් මට්ටමට තේරෙන්න. ඇත්තම දකින්න පුළුවන්ද? උන්වහන්සේගේ අපි හැඩය අපි ඉගෙනගෙන තියෙනවා. ඉගෙන තියෙනවද නැද්ද? උන්වහන්සේගේ ගුණයන් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි මේ ගුණයන් ඒ දේවල් ඉගෙන ගත්තාම උන්වහන්සේ ඇත්තටම දකින්න බැරිද? පුළුවන්. ඒ භෞතිකව භෞතිකව දැකපු අය ඕන තරම් ඒ දවස්වල සත්‍ය වශයෙන් ඇහෙන් දැකපු අය ඒ කාලේ කොච්චර හිටියද? හැබැයි ඒ අය ඒ උන්වහන්සේගේ ප්‍රයෝජනය ගත්තේ නැති අය හිටියේ නැද්ද? ඇත්තටම දැකලා. ඇත්තටම දැකලා ප්‍රයෝජනය නොගත්ත අය හිටියා. ඒතර ඇත්තටම දැකීම මෙතෙන්ද අවශ්‍ය වෙනවද? නෑනේ. ඒ ගැන තේරුම් ගැනීමනේ. එතකොට එහෙම උන්වහන්සේගේ ගුණයන් තේරුම් අරගෙන උන්වහන්සේ දැක්කම මදිද? ඇති. ඒත් ඇති. ඉතින් ඇත්තටම දැකලත් ප්‍රයෝජනයක් ගත්තේ නැති අයත් ඉස්සර හිටියනම් නේද? ඇත්තටම නොදැක්ක අය ඒකෙන් උන්වහන්සේගේ ධර්මය තුලින් උන්වහන්සේ දැකපු අය ඒ අවශ්‍ය උන්වහන්සේගේ ප්‍රයෝජනය ගත්තනම් දැන් අපිටත් ඒකම ප්‍රමාණවත් නොවනවද? ඇත්තටම දකින්න ඕනද? ඇත්තටම දකින්න ඕනේ නැහැ. හරි නේද? ඒකේ වෙනසක් තියෙනව නේද? ඇත්තටම දකින්නේ නැහැ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේගේ මේ ජේතවනාරාමේ මේ කිට්ටුවම උරුමරමර හිටපු අය හිටියේ. අපි දන්නෝනේ. උන්වහන්සේ කොච්චර දකින්නේ නැද්ද? ඒ පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ කොච්චර දකින්නේ නැද්ද? මේක වැදගත් වෙන්නේ දැකීම නෙවෙයි. ප්‍රයෝජනය. උන්වහන්සේගේ ප්‍රයෝජනය දැන් උන්වහන්සේ පහළ වීමෙන් අපිට ලැබෙන්න දැන් කෙනෙක් දකින්න හෝ මුණ ගැහෙන්න හෝ ඕන වෙන්නේ මොකද? අපිට යම් ඒකෙන්
ප්‍රයෝජනයක් තියෙනව නන්නේ. නේද? දැන් අපිට ප්‍රයෝජනයක් නැත්තම් කවුරුවත් දැකලා වැඩක් තියනවද අපිට? නැහැනේ. උන්වහන්සේ පහළ වෙලා අපිට උදව් කරන්නේ උන්වහන්සේ පහළ වුණේ. එතකොට උන්වහන්සේ පහළ වීමේ ප්‍රයෝජනය අපිට ලබා ගන්න උන්වහන්සේ දකින්න ඕනද? නෑ. එතකොට අපි බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න ඕනද? නෑ. එහෙම එකක් ඕනේ නෑ. ඕනනම් බුදුන් දකින්න පුළුවන්. ඒක හරි සියුම් කාරණයක්. මේක අර නිකන් සරල මට්ටමේ කාරණයක් නෙවෙයි ඇත්තටම. මේක ගැඹුරුව තේරෙනව නේද? මේ ගැඹුරුකම මේකේ දකින්න නම් ධර්මයේ දකින්න ඕ ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මය දැන ගන්න ඕන. ධර්මය දැන ගැනීමෙන් බුදුන් වහන්සේ දකින්න පුළුවන්. ධර්මය නොදැන ගැනීමෙන් බුදුන් වහන්සේ සත්‍ය වශයෙන් දැක්කත් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. එතකොට අපි බුදුන් දැකනේ ධර්මයෙන් දැකීම තමයි වැදගත් වෙන්නේ. ධර්මයෙන් දකින්න බුදුරජාණන්සේ සත්‍ය වශයෙන් ඉන්න ඕනද? ඉන්න ඕනේ නැහැ. අන්න ඒ වෙනස දැනගන්න ඕන. සත්‍ය වශයෙන් දැක්කත් වැඩක් නැහැ. අපි ධර්මයෙන් දැක්කේ නැත්තම්. දැන් පේනව නේද? දැන් බුදුන් වහන්සේ ජීවමාන කාලේ වුණත් අපි ධර්මයෙන් භාගතුන් වහන්සේ දැක්කේ නැත්තම් ඒකින් වැඩක් නැහැ. ඒකින් වැඩක් නැහැ. ඒතර මේ වෙනස අපිට වැටහෙන්න ඕන. අපි දන්නවා එහෙම දැකපු අය හිටියා. අදත් සංසාරේ සැරිසරනවා. එතකොට අපි කොතනද හිටියේ? උදේ වය ඥානෙ. එතකොට මේ තේරුම් ගන්න ඕන මෙතෙන්දිත් අන්න ඒකම තමයි මේ කියන්නේ. මෙතෙන්දිත් මේ කියන්නේ අපේ ධර්මය තුලින් මේ සංස්කාරයන්ගේ හැසිරීම ඉගෙනගත්ත දැනගත්ත දේ භාවනාවේදී මේ සමාධියකට පැමිණලා ඊතා සියුම් මට්ටමේදී අපි මෙනෙහි කිරීමක් කරන්නේ මේ. මේක මෙනෙහි කරනවා. අර භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දීපු එක මෙනෙහි කිරීම කරන්නේ. හරි නේද? මේ ඉබේ අපිට පේනවද මේක? නෑ. එහෙම එකක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ කියපු ධර්මයේ තුලින් අපි මේක දකින්නේ මේ. ධර්මයේ අර උපකරණය කරගෙන අපි ඉගෙනගත්ත ධර්මයේ උපකරණය කරගෙන අපි බලන නාම රූප දිහා. පුළුවන්ද බැරිද? ධර්මයේ දකින්න නම් මේ කොන්දේසි 10 අපි මේව තරක් ගන්නවා. අවබෝධ කර ගන්නවා. කොන්දේසි කියන්නේ මේ 10ද? ඔව්. නෑ මේ 10 කිව්වේ දැන් මෙතන උදේවය ඥාන කිව්වේ දැන් භාග්‍යතුන් වහන්සේ කියනෝනේ මේ නාම රූප අපිට කියලා දිනනවා මේ නාම රූප අනිත්‍යයි. අනිත්‍යයි කියලා කිව්වේ ඉපදෙනෝ, පවතිනෝ, නැති වෙනෝ බව අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ ඒක දැකලා අපිට කිව්වා. එතකොට අන්නේ ගුණය මේ නාම රූපයන්ගේ ඒ ගුණය අපි මෙනෙහි කරනවා. සත්‍ය වශයෙන් ඒක උන්වහන්සේ කියපු දේ පිළිබඳව උන්වහන්සේ පිළිබඳව විශ්වාසයෙන් අපි මේ දිහා මේක මෙනෙහි කිරීම කරන්නේ. භාවනාවේදී අපි මේක මෙනෙහි කිරීමක් කරන්නේ. එතකොට අපි මේවා අපිට කෙලින්ම බලන්න බෑ. අපිට කෙලින්ම බලන්න පුළුවන්ද මේවා? බෑ. භාග්‍යතුන් වහන්සේ මේවා දිහා බලපු විදිහට අපිට බලන්න බෑ. අපි බලන්නේ උන්වහන්සේ දැකලා ඇත්තටම උන්වහන්සේ අපිට දේශනා කරපු දේ විශ්වාස කරගෙන දහම තුලින් අපි මේක දිහා දකිනවා. කියන්නේ මෙනෙහි කිරීම කරන්නේ. දැන් මේක වෙනස තේරෙනව නේද? දැන් මේක දැන් එකපාරට ඒක තේරුම් ගන්න නැතුව මේක කියවුවාම දැන් මේකෙන් කියනවනේ මේ කලින් නොතිබී අලුත් සංස්කාරයන් උපදින සැටිත් උපනූපන් සංස්කාර සියල්ල බිනිබිදී යන සැටිත් දක්නා විදර්ශනා ඥානෙ උදේවය ඥානෙ වෙයි කියලා. දැන් මේ කාරණේ තේරුම් නොගත්තොත් කෙනෙක් මේක ඉබේ මේ භාවනාව කරාවේ මේක ඉබේ පෙනෙන එකක්. එහෙම එකක්ද මේ කියන්නේ? නෑ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපිට උගන්වපු දේ අපි මෙනෙහි කරනවා. හරි නේද? මේක පැහැදිලි නේද? මේ ඉබේ අර ඒක පේන එකක් නෙමෙයි මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අපිට කියපු දේ අපි මෙනෙහි කරන එක කරන්නේ මේ. මෙනෙහි කරනකොට ඒක අපිට වැටහෙනවා. තව දුරටත් මේක සියුම් ලෙස වැටහෙනවා. අන්නේ වැටහීම තමයි මේ උදේවය ඥාන කියලා කියන්නේ. පැහැදිලිද? අපි තව දුරටත් දහම තේරුම් ගන්නකොට තේරෙයි. මේක අර ඒ භාග්‍යතුන් වහන්සේ ඥාණයට හසු වුණා වගේ අපේ ඥාණයට හසු වෙන එකක් නෙවෙයි මේක තියෙන්නේ. අන්නේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන. නැත්නම් අපි මුලා වෙනවා මෙතෙන්දී. මුලා වෙනවා අපිට මේ භාවනාව එපා වෙනවා. මේකේ තේරුමක් නැහැ කියලා හිතෙයි. අපිට ඒක පේන්නේ නැහැ කියලා හිතෙයි. එතකොට මේ දහම් කරුණු කොච්චර දුරට අප තුල
අප මෙනෙහි කරනවද ඒක දහම කොච්චර අපි දන්නවද අවබෝධ වුණාද කියන එක මත තමයි මේ උදේවැය ඥානය අපිට පහළ වෙන්නේ. අන්නේ වෙනස තේරුම් ගන්න ඕන. නැත්නම් අපි මුලා වෙනවා. පැහැදිලි නේද ඒක? හරි. ඉතින් ඒක හරි වටිනවා ඒක තේරුම් ගන්න එක. ඊළඟ බංගාණු දර්ශන ඥානය. දැන් අපි ඉතින් ඒකත් සාකච්ඡා කරා. එතකොට දැන් මේවා ඊටා වේගයෙන් මේ නාම රූප ධර්මයන් ඊටා වේගයෙන් උපදිනෝ පවතිනෝ නැති වෙනෝ ඊටා වේගයෙන් සිද්ධ වෙනවා. එතකොට මේක ඊටා වේගයෙන් මේ හැම එකම බලන්න ගියාම අපි වෙහෙසටපත් වෙනවා. ඒක නිසා අපි මොකද කරන්නේ? අපි මේ බංගය විතරක් බලන්න ගන්නවා දැන් මුලදී අපි දෙකම බැලුවා. ඉපදීමත් පැවතීමත් බැලුවා. නමුත් දැන් ඔන්න අපිට මේක දෙකම බලන්න ගියාම අපිට අපහසුයි මේක. දැන් මොකද කරන්නේ? අපි බංගය විතරක් බලනවා. අන්න ඒක තමයි බංගාණු දර්ශන ඥානය කියලා කිව්වේ. බලමු. තමාගේ සිතට හසුවන සංස්කාරයන්ගේ ඉපදීම් බිදීම් දෙක බැලීම් වර්ෂයෙන් විදර්ශනා කරන යෝගාචරයාගේ ඥානය දියුණු තියුණු වීමෙන් ඊතා ඉක්මනින් ඔහුගේ සිතට බොහෝ සංස්කාරයන් වැටහෙන්නට. දැන් එහෙම අර උදේවය ඥානය දියුණු වෙන්න ඔන්න වේගයෙන් අපිට වැටහෙනවා ඉපදීම් බිදීම් වැටහෙන්න ගන්නවා. හරිද? එතකොට මේක ඉතා වේගෙන් එනවා. ඒක නිසා අපිට මේක හරියට එපාර වටහා ගන්න බැරි වෙනවා. අපි කියමු දැන් පුද්ගලයෙකුට මොන හරි වේගෙන් පුද්ගලයන් මොන හරි අපි හිතමු උන්න ඉන්න පුද්ගලයෙක් මේ අපි හිතමු දැන් මේ දවස්වල එන්නත් විදින්න කියමු. එන්නත් විදිනකොට වේගෙන් පිරිස එනවා මේ අර ලියන්න කාඩ් ලියන්න එනවා කියලා හිතමු. ඒක වේගයෙන් පොලිමේ එනකොට ලියාගෙන ගියාම යා වෙහෙසටපත් වෙනවනේ. දැන් මේ වේගේ කරගන්න යාට හරියට නිවැරදිව කරගන්න අපහසු වෙනවා. ඇයි වේගයෙන් එනවා මේක? දැන් එක රිද්මයකට හිමින් ආව නම් ගැටලුවක් නැහැ. හැබැයි වේගයෙන් මෙතන පොර කනකොට එයාට අර ලියන ටිකවත් හරියට ලියාගන්න පුළුවන්ද? බෑ අපහසු. අන්න ඒ වගේ එකක් එනවා මෙතෙන්දී. හරිද? ඒක නිසා මොකද කරන්නේ යෝගාවචරයා? දැන් බලනවා දැන් අපි එහෙමනොත් මුල අර කාඩ් එකේ ඔක්කොම ලියන්නේ නැතුව අපි ලියමු එහෙම කරන්න ඒක නේ අපි කියමු ID එකක් ටිකක් අඩු කරලා වැදගත්ම ටික විතරක් ලියනවා අවශ්‍යම ටික විතරක් ලියනවා ඔක්කොම ලියන්නේ නැතුව අඩු කරගන්න. ඇයි අර වේගෙන් එන ඒවා අපිට ඒ වේගෙන් කරගන්න බෑ ඔක්කොම ලියා ගන්න බෑ ඒ තරම් එනවා. එතකොට මොකද කරන්නේ? අර ලියන ටික අපි අඩු කරගන්නවා. මොනවා හරි අඩු ටික අපි හිතමු දැන් කෙටියෙන් ලියනවා කියන්නේ කොටස් ටිකක් අඩු කරගන්නවා අපි. අපි හිතමු දිස්ත්‍රික්කය ලියන්නේ නැතුව ඉන්නවා. දිස්ත්‍රික්කය මාතරනේ කොහොමද දන්නෝනේ? ඒක දිස්ත්‍රික්ක මාතරේ නිසා අපි දිස්ත්‍රික්කය ලියන්නේ නැතුව ඊටු ටික විතරක් සෞඛ්‍ය නැත්නම් ග්‍රාම සේවා වසම විතරක් ලියනවා. නේද? දිස්ත්‍රික්කයයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මේ වසමයි ලියන්නේ නැතුව ග්‍රාම සේවා වසම විතරක් ලියනවා. මොකද ඔක්කොම වේගෙන් කරන්න බෑ. අන්න ඒ වගේ අපි මෙතෙන්දී මේ අඩු කරගන්නවා මේක. අන්න ඒ වගේ එකක් තමයි මේ බංගාණු දර්ශන ඥානය කියලා කිව්වා. අපි ඉස්සෙල්ලා උදේවය ඥානය කිව්වා. උදේ ඥානය කියලා කියන්නේ දෙකම බැලුවා. ඉපදීම විදීම දෙකම බැලුවා. දැන් මොකද කරන්නේ? අපි ඒක අඩු කරගන්නවා. බංගය විතරක් බලනවා. අන්න ඒක තමයි බංගාණු දර්ශන ඥානය කියලා කිව්වේ. තමාගේ සිතට හසුවන සංස්කාරයන්ගේ ඉපදීම් බිදීම් දෙක බැලීම් වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාගේ ඥානය දියුණු තියුණු වීමෙන් ඊතා ඉක්මනින් ඔහුගේ සිතට බොහෝ සංස්කාරයන් වැටහෙන්නට ඒ සියල්ලෙහිම ඉපදීම් බිදීම් දෙක සිහි කරන්නට ඔහුට කාලයක් නැතිවන්නේ. එතකොට ඒක ටිකක් අපහසු වෙනවා. කාලයක් නැති වෙනවා මේ වේගයෙන් වැටෙන්න ගන්නවා. කියන්නේ හොඳින් මේක වැටෙනකොට වේගයෙන් එන්න ගන්නවා වැටීම් වැඩි වෙනවා. එතකොට ඉන්පසු යෝගාවචරයා වැටෙන සංස්කාරයන්ගේ ඉපදීම මෙනෙහි කිරීම අතහැර. අන්න එතකොට මොකද කරන්නේ? ඉපදීම අතහරිනවා. ඉපදීම අතහැර ඒ වායේ භංගය පමණක් බලන්න පටන් ගන්නවා. අන්න ඊට පස්සේ මොකද කරන්නේ? භංගය විතරක් බලනවා. ඉපදීම දිහා බලන්නේ ඉපදීම මෙනෙහි කරන්නේ නැතුව. භංගය විතරක් බලනවා. ඔහුට වැසි වැටෙන අවස්ථාවක ජලාශයක් දෙස බලා ඉන්නා කල්හි දී බුබුලු බිනි බිනි යනවා පෙනෙන්නාත් මෙන් ස්වසන්තානයේ සංස්කාරයන් බිනි බිනි යන සැටි නුවණට පෙනෙන්නට වන්නේ. හරිද? සංස්කාරයන්ගේ බිඳීමම දක්නා වූ ඒ ඥානය බංගාණු දර්ශන ඥාන නම් වේ. ඊට පස්සේ උදේවැය ඥානය ඊට පස්සේ
වේගයෙන් මේ සංස්කාරයන්ගේ ඉපදීම් බිදීම් දෙකම අපිට වැටහෙන්න ගන්න නිසා ඒක අපහසු නිසා යෝගාවචරයට ඊට පස්සේ භංගය විතරක් දිහා බලන්න ගන්න. අන්න ඒක භංගානුදර්ශන ඥානය. ඒක භංගානුදර්ශන ඥානය. හරි. ඊට පස්සේ බයතුපට්ඨාන ඥානය. තේරුණා නේද? උදේවය ඥානය. එතකොට සම්මාර්ෂණ ඥානය පැහැදිලි. ත්‍රිලක්ෂණය බැලුවා. උදේවය ඥානය ඉපදීම් බිදීම් දෙක බැලුවා. භංගානුදර්ශන ඥානය කියන්නේ භංගය බැලුවා. හරිනේ? ඊට පස්සේ බයතුපට්ඨාන ඥානය. කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රෙහි සමතනම කබලක අබ පුපුරන්නාත් මෙන් සංස්කාරයන් බිනි බිනි යනු දක්නා යෝගාවචරයා හට බිනි බිනි යන සංස්කාරයන් සමූහය බියවිය යුත්තක් හැටියට පෙනෙන්නට වන්නේය. සංස්කාරයන් භයානක හැටියට දක්නා ඒ විදර්ශනා ඥානයේ බයතුපට්ඨාන ඥානය නම් වේ. ඔන්න දැන් එතෙන්දි මොකද වෙන්නේ? අර කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයේ සමතනම කබලක අබපුපුරන්නාත් මෙන් සංස්කාරයන් බිනි බිනි යනු දක්නා යෝගාවචරයාට බිනි බිනි යන සංස්කාරයන් සමූහය බියවිය යුත්තක් හැටියට පෙනෙන්නට වන්නේ. දැන් බින්දෙන එකනේ පේන්නේ දැන්. දැන් බින්දෙන එක පේන්නේ. ඒ කියන්නේ බයතුපට්ඨාන ඥානය දැන් ඉපදිලා තියෙන්නේ. එතකොට බිනි බිනි යනකොට දැන් අන්න ඒකන බිනි බිනි යන නිසා මොකද වෙන්නේ? බයක් ඇති වෙනවා. අන්න එහෙම බයක් ඇතිවීම ඒක බයක් ඇති වෙලා ඒක භයානක භයානක හැටියට දක්නා ඒ විදර්ශනා ඥානයේ බයතුපට්ඨාන ඥානය. දැන් ඒ බිනි බිනි යන සංස්කාරයන් කෙරෙහි බයක් ඇතිවීම තමයි බයතුපට්ඨාන ඥානය කියලා කිව්වේ. හරිනේ? ඒක තමයි බයතුපට්ඨාන ඥානය. අපි බයක් ඒ පිළිබඳ බයක් උපදව ගන්නවා. හරිනේ? එතකොට ඊළඟ එක ආදීනවානු දර්ශන ඥානය. සංස්කාරයන්ගේ බිඳීම් කාහටවත් කවර උපායකින්වත් නොනවත්විය හැකිය. ඒවාට කිසිම පීටක් නැත. අසරණය සංස්කාරයන්ගේ ඒ අසරණ බව දක්නා විදර්ශනා ඥානය ආදීනවානු දර්ශන ඥානය. ඒ කියන්නේ මේක කාටවත් නවත්තන්න පුළුවන්ද? මේ බිඳි බිඳි යන බව පිළිමද අපිට පේනවා. ඉස්සෙල්ලා ඉපදීම බිඳීම දෙකම පේනුණා. ඊට පස්සේ අපි බිඳීම විතරක් බැලුවා. බිඳීම බලනකොට අපිට ඒක පිළිබඳ බයක් ඇති වුණා. ඊට පස්සේ මේ බිඳි බිඳි යන බවේ අසරණ බව. දැන් බිඳි බිඳි ගිහිල්ලා මේක කිසි කෙනෙකුට නතර කරන්න බැරි කාරණයක් බව අපිට මෙනෙහි වෙනවා. අන්න ඒක තමයි ආදීනවානු දර්ශන ඥානය කියලා කිව්වේ. ආදීනවානු දර්ශන ඥානය කියලා කිව්වේ. ඊළඟට නිර්විදානු දර්ශන ඥානය. අතීතයේ යෝගාවචරයා විසින් මමය මගේය කියා ඇලුම් කරමින් සිටි සංස්කාර ධර්ම සමූහයේ අසරණ බව පෙනීමෙන් යෝගාවචරයාට ඒ ගැන කලකිරීමක් ඇතිවන්නේය. සංස්කාර හරිද? දැන් මේ බිනි බිනි යන ඒවා කාගේද? මගේ සංස්කාරයන් බිනි බිනි යන්නේ මේ. නේද? එතකොට මොකද වෙන්නේ? මේක වෙනස් කරන්න පුළුවන්ද? කිසිවෙකුට මේක වෙනස් කරන්න බෑ. කිසිවෙකුට වෙනස් කරන්න බෑ. එතකොට එහෙම වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරන්න බැරි බවට හිමෙන් මොකද වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා. ඒ පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් ඇතිවන්නේ සංස්කාර රාශිය රෝගාවචරයට එපාවන්නේ. අන්න ඒක නිසා මේ මොකද වෙන්නේ දැන්? මේ සංස්කාර රාශිය මේ නාම රූප ධර්මයන් ටික එපා වෙනවා. සංස්කාරයන් කෙරෙහි කලකිරුණු ස්වභාවයෙන් යුක්ත වන විදර්ශනා ඥානය අන්න ඒක තමයි නිර්විදානු දර්ශන ඥානය. අන්න එතෙන්දී ඔන්න අපේ දැන් මෙච්චර දවස් මෙච්චරලා මොකද කරගෙන හිටියේ? අපි ඇලුම් කර නේද හිටියේ? අපේ ශරීරයට අපේ නාම රූප ධර්මයන් ටිකට අපේ චිත්ත චෛතසික ටිකට චෛතසික රූප ටිකට ඇලුම් කරමින් ආදරය කරමින් හිටියේ. නේද? ඉන්න එක දැන් මොකද වෙන්නේ? ඔන්න නිර්විදානු දර්ශන ඥානය ඉපදීමත් එක්ක අපිට ඒ කියන කැමැත්ත ඇලුම් කිරීම නැති වෙලා යනවා. හරිනේ? ඒක තමයි නිර්විදානු දර්ශන ඥානය කියලා කිව්වේ. දැන් ඊට පස්සේ මුංචිතු කම්මිතා ඥානය. කලකිරුණා වූ ඒ සංස්කාරයන් කෙරෙන් මිදීමේ අදහස සහිත වූ විදර්ශනා ඥානය මුංචිතු කම්මිතා ඥානය. දැන් මොකද වෙන්නේ?
දැන් ඔන්න කලකිරුණා. දැන් ආසාව ඒ නාම රූප ධර්මයන්ට තියෙන ආසාව මගේ නාම රූප ධර්මයන්ට තියෙන ආසාව නැති වුණා. නැති වෙලා දැන් මොකද කරන්නේ? දැන් ඒක ඉවත් වෙන්න. මේකෙන් මිදෙන්න ඕන. මේක මහා වදයක්. මේකෙන් මිදෙන්න ඕන කියන ඥානය පහළ වෙනවා. ඒක මොකද්ද? මුංචිතු කම්මතා ඥානය. ඒකෙන් මිදෙන්න ඕන කියන අදහස ඇති වෙනවා සිතේ. ඒක තමයි මුංචිතු කම්මතා ඥානය. දැන් මේක තේරෙන්නේ මේ අපේ හිතේ ඇති වෙන අදහස් ටිකක් නේද මේ? මේ ඥානය කියලා කිව්වේ මොකද්ද? අපේ තියෙන අපි නිකන් සාමාන්‍ය වචනෙන් කිව්වේ මේ ඥානය කිව්වේ මොකද්ද? අදහස් ටික. දැන් ඇත්තටම මම දන්නේ මට නම් දැනෙනවා ඒක. දැන් මේ ධර්මයේ අවබෝධයත් එක්ක අපිට තේරෙනවා අපේ එදිනෙදා අපේ අඩුපාඩුකම්. අපිට වැටහෙනවනේ මේ ධර්ම අවබෝධයත් එක්ක මේක වැරදි මේක කරගෙන තමයි අපි කතා කරන විලාසය වුණා වචනයක් පාවිච්චි කරත් මෙහෙම මේ වචනේ පාවිච්චි කරන එක හොඳ නැහැ කියලා ටික වැටහෙනවා. මොකද්ද ඒක තමයි ඥානය. දැන් මේ අර ලොකු තැන්වලදී මේ පියවරයන් වශයෙන් මෙතෙන්දි ඥානය කියලා මේ උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන්නේ. හැබැයි අපේ අඩුපාඩුවක් අපිට තේරෙනවා කියන එක මොකද්ද? දැන් අපිට ඥානය ඥානය. දැන් අපි ධර්මාවබෝධය වෙනවා. දැන් මේ ධර්මයට අනුකූලව මේක වැරදි. මේක වැරදි. දැන් මේ වෙලාවේ මගේ මානයක් වෙන්න නැති එන්නේ නැත්තේ. දැන් සමහරලාට හිතෙනවා මේක ඊර්ෂ්‍යාව. මගේ ඊර්ෂ්‍යාව මේ ආවේ. දැන් අපි කෙනා සනාට අපේ හිතේ අදහසක් ඇති වෙනවා. ඇති වුණ ආපු ගමන් ටක් ගාලා වැටෙනවා මේ මගේ ආවේ ඊර්ෂ්‍යාව. මේ ඊර්ෂ්‍යාව කියලා වැටහෙනව නේද? දැන් මට එහෙම වැටහෙනවා අපිට. මේ ආවේ මානය. මේ මානය තමයි මේව ආවේ කියලා ටක් ගාලා වැටහෙනවා අපිට. එතකොට අපි උත්සාහ කරන්නේ මොකද්ද? ඒකෙන් මිදෙන්න. මිදෙන්න කියන්නේ මොකද්ද? ඥානයනේ. දැන් ඒක වැටහුණා කියන්නේම දැන් මගේ අපේ හැසිරීම් රටාවේ කායික වාචසික හෝ මනෝමය වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවකදී අපෙන් වෙන වැරද්දට අපිට ඒ වෙලෙම වැටහෙනවා නම් මේක වැරදි කියලා වැටහෙනවා නම් ඒක මොකද්ද? ඥානය. දැන් ඒක වැටහුනේ කොහමද? ධර්මාවබෝධයෙන් වැටෙන. ඒක තමයි ඥානය කිව්වේ. එතකොට ඒක දැන් අපිට එහෙම වැටහෙනවා. මේක ඉවරයක් නෑ. තව සියුම් ධර්ම එන්න අපිට මේ වැරදි අපිට වැටහෙනවා. ඒත් අපි ඒව හදා ගන්නවා. එතකොට ඒක හදාගෙන ඊළඟ තවත් වැටෙනවා. තවත් සියුම් මට්ටමකට යනවා තවත් වැටහෙනවා. එහෙම වැටීගෙන ඒක තමයි ඥානය කියන්නේ. අපේ ඥානය වැඩි වෙනවයි කියන්නේ මේ ධර්මාවබෝධයත් එක්ක ඥානය දියුණු වෙනවා කියන්නේ ඒක තමයි. ඒතර මේකේ අර භාගතුන් වහන්සේ ඒක පියවරයන් වශයෙන් කියපු යෝමේ. දැන් අරත් ඥානය තමයි. ඒත් ඥානය. එතකොට හරි. දැන් ඔන්න අපි දිහාම දැන් ඔන්න අපිට තිබුණ අර අපේ ශාරීරියේ දිහාම දැන් මේක අදහස් නිකන් සරලව ගත්තාම අදහසක් නේද? අපිට ඔන්න තියෙන කැමැත්ත නැති වෙනවා. දැන් ඒක වෙන්න ඕන දෙයක් නේද? ඒ කැමැත්ත නිසානේ මේ සියලු දේවල් එන්නේ නේද? ඒකට ඔන්න නැති වෙනවා. ඔතේ හරිනේ විදර්ශනාව නේද මේ එතකොට? හරි නේද? මේක මේ ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. අපේ හිතින්ම අපි විසින්ම මේ ධර්මාවබෝධයෙන් අපි මේ භාවනා කරලා මේ කාරණා ගැඹුරින් මෙනෙහි කරලා උපදවා ගන්න එකක්. අපේ හිතේම ඇති කරන ගන්න අදහසක්. එහෙම කිව්වට වරදක් නැහැ නේ. ඥාන කියලා කිව්වේ අදහසක්. නිවැරදි අදහසක්. එහෙම කියමු. අපේ චිත්තසංතානය තුලම අපි විසින් නිවැරදි දේ දැකලා උපදවා ගන්නා වූ අදහසක් තමයි මේ ඥානය කියලා කියන්නේ. එහෙම කිව්වට වැරදි නෑ නේද? ඔව් ඒක තමයි ඥානය කියලා කිව්වේ. එතකොට අපි කිව්වා මුංචිතු කම්මිතා ඥානය කියලා කිව්වා. කලකිරුණා වූ ඒ ඊට පස්සේ අපි මුංචිතු කම්මිතා ඥානය කිව්වා. පටිසංගානුපස්සනා ඥානය. සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැති යෝගාවචරයා විසින් ඒවායෙන් මිදීමේ උපායක් වශයෙන් සංස්කාරයන් අනේකාකාරයෙන් විස්තර වශයෙන් විදර්ශනා කරන්නා පෘතුල විදර්ශනා ඥානය පටිසංගානුපස්සනා ඥාන නම් වේ. ඒතර මිදෙනු කැමැති දැන් ඔන්න මිදෙන්න ඕන කියලා අදහස ආවනේ. ඒක මොකද්ද? මුංචිතු කම්මතා ඥානය. මේ සංස්කාරයන් වලින් මිදෙන්න ඕන බව ඔන්න අපිට මිදෙන්න ඕන අදහස ආවා. මිදෙන්න ඕන අදහස තමයි මුංචිතු කම්මතා ඥානය කියලා කිව්වේ.
අදහස ආවා. ඊට පස්සේ පටිසංගානුපස්සනා ඥානය කියලා කිව්වේ සංස්කාරයන් කෙරෙන් මිදුණු කැමැති යෝගාවචරයා විසින් ඒවයින් මිදීමේ උපායක් වශයෙන් සංස්කාරයන් අනේකාකාරයෙන් විස්තර වශයෙන් විදර්ශනා කරන්නා වූ පෘතුල විදර්ශනා ඥානය පටිසංගානුපස්සනා ඥාන නම් වේ. ඔන්න එතෙන්දී මොකද කරන්නේ? මේ නාම රූපයන් පිළිබඳව තා සියුම් ලෙස විදර්ශනා සියුම් ලෙස බලන්න උත්සාහ කරනවා. අන්නේ සියුම් ලෙස බැලීම තමයි පටිසංගානුපස්සනා ඥානය. තා විස්තර වශයෙන් විදර්ශනා කරනවා. දැන් මේ නාම රූපයන් පිළිබඳ දැන් අපිට මේකෙ මිදෙන්න ඕන කියලා අදහස ආවා. මිදෙන්න ඕන අදහසත් එක්ක අපි ඊතා සියුම් ලෙස විස්තර වශයෙන් මේ නාම රූපයන් පිළිබඳව මේ නාම රූපයන් දිහා බලනවා. අන්න එහෙම බැලීම තමයි පටිසංගානුපස්සනා ඥානය කියලා කිව්වේ. ඊට පස්සේ සංකාර උපේක්ෂා ඥානය. පටිසංගානුපස්සනා ඥානයෙන් සංස්කාරයන්ගේ මහා ආදීනව රාශිය දැක දැන් දුකින් මිදීමේ උපාය ලදිමි සතුටුව සංස්කාරයන් විමසීම සඳහා බලවත් උත්සාහය හැර ඊට පස්සේ මොකද කරන්නේ? සංකාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ පටිසංගානුපස්සනා ඥානයත් උපදවගෙන ඊට පස්සේ මහා ආදීනවයන් දැන් පටිසංගානුපස්සනා ඥානය උපදවගෙන අපි බලනවා මහා ආදීනව රාශිය ගැන. මේකෙන් එන ආදීනව රාශිය ගැන දැකලා ඊට පස්සේ දුකින් මිදීමේ උපාය ලදිමි සතුටුව සංස්කාරයන් විමසීම සඳහා බලවත් උත්සාහය හැර. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ සංස්කාරයන් නැවත නැවත අර විස්තර වශයෙන් බලන උත්සාහය අත්හැරලා සමෝයායාමෙන් පවත්වන විදර්ශනා ඥානය සංකාර උපේක්ෂා ඥානය. ඊට පස්සේ ඒ පිළිබඳ උපේක්ෂාවෙන් බලනවා. දැන් උනන්දුවෙන් බැලුවා පටිසංගානුපස්සනා ඥානයේදී මොකද කරේ? විස්තර වශයෙන් මේ නාම රූපයන් පිළිබඳව ඊතා උනන්දුවෙන් බැලුවා. දැන් යෝගාවචරයා ඊතා උනන්දුවෙන් විස්තර වශයෙන් මේ නාම රූපයන් පිළිබඳව විමසුවා පටිසංගානුපස්සනා ඥානයේදී. දැන් එහෙම විමසලා ඉවරලා ඒකෙදී යම් ඒ තවදුරටත් මේ ආදීනවයන් ගැන සියුම් ලෙස වටහා ගන්නවා. ආදීනවයන් ගැන තවදුරටත් වටහා ගත්තා. දැන් ඔය ආදීනවානුපස්සනා දර්ශන ආදීනවානු දර්ශන ඥානයේදී ආදීනවනේ තේරුම් ගත්තේ අපි නේද? ඒක සියුම් මට්ටමේ මේ ඕලාරික මට්ටමේ ඒක. ඊට පස්සේ මේ පටිසංගානුපස්සනා ඥානයේදී ඊතා සියුම් මට්ටමේ මේ ආදීනව අපි වටහා ගන්නවා. ආදීනව කියන්නේ මේවා කිසි කෙනෙකුට වළක්වන්න බෑ. මේ සංස්කාරයන්ගේ හැසිරීම කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ කියලා ඊතා සියුම් මට්ටමේ අවබෝධය ලබා ගන්නවා. ලබාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? උපේක්ෂා මට්ටම. කියන්නේ අර දැඩි ලෙස මේවා පිළිබඳව විමර්ශනය කිරීම අත්හරිනවා. අත්හැරලා සම වූ ව්‍යායාමයක් පවත්වගෙන යනවා විදර්ශනා ඥානයේදී. දැඩි ලෙස උනන්දුවෙන් බලන්නේ නැතුව උපේක්ෂාවෙන් මේ දිහා බැලීම ආරම්භ කරනවා. උපේක්ෂාවෙන්. ඒක තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියලා කිව්වේ. සංස්කාර උපේක්ෂා ඥානය කියලා කිව්වේ. සංස්කාර විමසීමේ උත්සාහයෙන් තොර වුවද සංස්කාර විමසීමේ උත්සාහය අර දැඩි උත්සාහය නෑ ඒ වෙලාවේ. තොර වුවද මේ ඥානය පළමු ඥාන සියල්ලටම වඩා බලවත්. දැන් සමාධිය දැන් සමාධිය තව බලවත්. සමාධිය ටික දියුණු වෙනවා. සහ දැන් මේ වෙනකොට අපි අර සියල්ල දිහා බලලා දැන් දියුණු වෙලානේ තියෙන්නේ නේද? දියුණු වෙලා තියෙන්නේ. අපි දන්නේ අපි ජීවිතේ වුණත් අපි මුලදී යම් හැසිරීම් රටා අර ටිකක් අර අපි තැම්පත් වෙනෝනේ වයසත් එක්ක නේද? පරිණත බව. කියලා කියන්නේ මොකද? අරව දේවල් කරලා ඒවයි ආදීනමය තීරුම් අරගෙන ඒවා මුලදී අපිට ඒක වැටහෙන්නේ නැහැ. අපි නිකන් අපේ ජීවිතේ ගනිමු මේකට මෙහෙම උපමා ගන්න එක අපිට වටිනවා තීරුම් ගන්න මේක. ඉතින් අපේ ජීවිතේ ගත්තාම මුලදී දැන් මුල කාලෙදී අර අපේ යම් ටිකක් අපේ අනවබෝධයෙන් සමහර ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, හැසිරීම් රටා වෙන්න පුළුවන්, අපේ මේ වචන හැසිරීම වෙන්න පුළුවන්. මේ දේවල් පිළිබඳව අපි ටිකක් අපේ මේ ටිකක්
ඕලාරික බවක් නැත්නම් අපිට මේ සැලකිල්ල නැහැ. අපිට ඒවයි ආදීනමේ අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම කියන එක හොඳ නැහැ. මේ විදිහට අඳින එක හොඳ නැහැ. මේ විදිහට මේ විදිහට කතා කරන එක හොඳ නැහැ කියලා අපිට තේරෙනව නේද? ඒතර වැටෙන්න ඒවා අපි නැති කර ගන්නවා. අන්න ඒ වගේ එකක් මෙතන වෙන්නේ මේ. ඒ වගේ එකක් මෙතන වෙන්නේ. ඒතර ඒවා දැන් ඔන්න අපි අර දැන් ඉන්න මට්ටම ඉස්සරට වඩා දියුණුයි නේද? ඔව් දියුණුයි. අන්න ඒ වගේ එකක් තමයි දැන් ඔන්න සංස්කාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ ඔන්න අපි තැම්පත් වෙලා. දැන් ඔන්න හිත තැම්පත් වෙලා කලින්ට වඩා උසස් තැනක අපි ඉන්නේ දැන්. ඥාන සියල්ලට වඩා බලවත්. අහසටගෙන ගොස් අතහල ගල නිරුත්සාහයෙන් ඊතා වේගයෙන් පොළව දෙසට එන්නාත්මෙන් මේ ඥානයේද ඉබේම සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ ඊතා වේගයෙන් පවතී. එතකොට මේ අනිත්‍ය ආදී දැන් හොඳ මට්ටමට අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැන් ඔන්න හොඳට වැටහෙන. අපි දැඩි උත්සාහයක නෙමෙයි දැන් ඉන්නේ යෝගාවචරයා. නමුත් ඒව හොඳින් වැටහෙනවා දැන්. හොඳින් වැටහෙන උපේක්ෂා මට්ටමක ඉන්නේ දැන්. නමුත් හොඳින් මේවා වැටහෙනවා. ඊළඟ අනුලෝම ඥානය සංස්කාර උපේක්ෂා ඥානය දියුණු වී ලෝකෝත්තර මාර්ග ඥානය උපදින්නට ඊතා සමීප වූ කාලයේදී ඇතිවන උදේවය ඥානාදී විදර්ශනා ඥාන 8ට හා ලෝකෝත්තර මාර්ග ඥානයට අනුකූලව පවත්නා විදර්ශනා ඥානයේ අනුලෝම ඥාන නම් වේ. අනුලෝම කියලා කියන්නේ හැමතිස්සෙම අර ඔය සිත් වලටත් අපි ඉස්සරහට එනවා මේ චිත්ත වීදිවලදී අනුලෝම කියලා චිත්තය. එතකොට අනුලෝම ඥානය කියලා කිව්වේ දැන් ඔන්න මාර්ග ඥානය මාර්ග සිත උපදින්න කිට්ටුයි. කිට්ටුවට එන කිට්ටුවේදී ඊට කලින් එන ඥානය තමයි අනුලෝම ඥානය. දැන් මේ ඔක්කොම ඥාන කියලා කිව්වේ ඇත්තට මේ කාමාවචර කුසල් සිත් මේ ඇති වෙන්නේ. කාමාවචර කුසල් සිත් තමයි මේ ඥාන විදියට ඇති උනේ. අපිට ඉස්සරහට දැන් චිත්ත වීති ඉගෙන ගන්න තියෙන. එතකොට අපිට තවදුරටත් වැටහෙයි මේක. එතකොට ඊට කලින් එන මට්ටම තමයි දැන් ඔන්න මාර්ගසිත ඇති වෙන්න හදන්නේ. මාර්ගසිත නැත්තම් මාර්ග ඥානය ඇති වෙන්න කලින් එන ඥානය තමයි අනුලෝම ඥානය. හරිද? එතකොට දැන් ඔන්න ඔය ටික තමයි දැන් ඔන්න අපි ප්‍රතිපදාවක නේද ගියේ. එක පියවරෙන් පියවර පියවෙන අර පඩිපෙලක් වගේ නේද ඉහළට නැග්ගේ අපි මේ. නේද? අපිට ඕන තැනට අපි ගියා. එතකොට අන්න ප්‍රතිපදා මාර්ග දර්ශනය. ප්‍රතිපදාව ගියා පියවරෙන් පිට පඩිවලින් පඩිපෙලට පියවර 9ක් ගියා අපි. පියවර 9ක් ගිහිල්ලා තමයි අනුලෝම ඥානයට ආවේ. දැන් ඊළඟ පියවර මොකද්ද? ඊළඟ පියවර මාර්ග ඥානය. තම මාර්ගසිත. මොන මාර්ගසිතද? සෝවාන් මාර්ගසිත ඊළඟට ඇති වෙන්නේ. ඊළඟ පියවර තමයි සෝවාන් මාර්ගසිත. සෝවාන් මාර්ග ඥානය කියන්නත් පුළුවන්. හරි නේද? හරි. එතකොට ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය. අපි ඒකට මේ පිළිබඳ පැහැදිලි නේද මේ පියවරයන් ටික? ඒතර මේක නැවත වතාවක් තේරුම් ගන්න ඕන. මේ අපි ඉගෙනගත්ත ධර්ම කරුණු ටික තමයි මේ මෙනෙහි කරන්නේ. අපි භාවනාවට වාඩි වෙලා අර මේ පටිභාග නිමිත්ත උපදවගෙන ඊට පස්සේ මේ චිත්ත විසුද්ධියට ආවා. ඊට පස්සේ අර විසුද්ධීන් ටික අපි කියවගෙන ඒ පියවරෙන් පියවරට අපි යනවා මේ හිතින් මෙනෙහි කරනවා. අපි ඉගෙන ගත්ත අර ධර්ම කරුණු ටික. ඒක තමයි මේ කරන්නේ. හරිනේ? මේ විශේෂයෙන් එකපාරට පහළ වෙලා ඉබේ පේන එකක්ද මේ? අපි දැන් ධර්ම කරුණු දැන් දන්නේ නැති කෙනාට මේ විදර්ශනා කරන්න පුළුවන්. අපි කියමු කිසි දෙයක් ධර්මයේ දන්නේ නැහැ. අපි කියමු දැන් වෙනත් ආගමක කියලා පුද්ගලයෙකුට පුළුවන් ද විදර්ශනා කරන්න? බෑ. ඒ අයට විදර්ශනා කරන්න බෑ. මොකද ඒ අය දන්නේ නැහනේ. දන්නෙත් නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරන්නෙත් නැහැ මේවා. අපි කියමු වෙන අවබෝධ කර ගැනීම. ධර්මය අවබෝධ කරගත්ත කරුණු ඊටා සියුම් මට්ටමට මෙනෙහි කිරීම තමයි විදර්ශනාවනි කරන්නේ. මේ අපි නොදන්න දෙයක පාට පහළ වෙලා පේන්න ගන්නවා භාවනා එහෙම එකක් නෙමෙයි.
කෙනෙකුට එහෙම හිතෙයි කියලා මේක එපා වෙයි සමහරලාට. එහෙම එකක් අපිට දැක්කේ නැහැ. අපි එහෙම එකක් දැක්කේ නැහැ කියලා. එහෙම එකක් නෙමෙයි අපි ඉගෙනගත්ත දේ ධර්මයෙන් අවබෝධ කරගත්ත දේ සියුම් විදියට මෙනෙහි කරනවා අර සමාධියකට ඇවිල්ලා. ඒක තමයි මේ කරන්නේ. ඒක තමයි භාවනාදී කරන්නේ මේ. හරි. එතකොට ඥාන දර්ශන විසුද්ධිය අවසානික කියන ලද පරිද්දෙන් භාවනාවේ යෙදෙන්නා වූ යෝගාවචරයා හට විදර්ශනා ඥානය දියුණු වී අර්පණා නම් වූ ලෝකෝත්තර මාර්ග චිත්තේ උපදින්නට ඊ타ම ලං වූ කල්ලි භවාංග චිත්ත පරම්පරාව සිඳී උපන්නා වූ මනෝද්වාරා වර්ජන චිත්තයට අනතුරුව අනිත්‍ය ආදී ලක්ෂණත්‍රයෙන් යම් කිසිවක් අරමුණු කරමින් විදර්ශනා සිත් දෙකක් හෝ තුනක් පරිකර්ම උපචාර අනුලෝම යන නම් වලින්ද ඉපිද නිරුද්ධ වන්නේය. එතකොට වුට්ටාන යනුද ලෝකෝත්තර මාර්ග චිත්තයට ව්‍යවහාර කරන නාමයකි. වුට්ටාන කියලා කියනවා මාර්ග චිත්තයට. ඒ කියන්නේ සෝවාන් මාර්ග චිත්තයට. විදර්ශනාවට අරමුණු වූ සංස්කාර නිමිත්තෙන්ද සංයෝජනයන්ට වස්තුවන ස්වභාවයෙන්ද නැගී සිටින බැවින් ලෝකෝත්තර මාර්ග චිත්තයේ උට්ටාන නම් වේ. එය ඇතිවන පුද්ගලයා පෘථග්ජන භාවයෙන් හා සංසාරයෙන්ද නගා සිටවන බැවින්ද මාර්ග චිත්තයේ උට්ටාන නම් වේ. දැන් අපි මේ සිතට මාර්ග සිතට අපි උට්ටාන කියලා කියනවා. සෝවාන් මාර්ග සිතට අපි කියනවා උට්ටාන කියලා. උට්ටාන. ඒ කියන්නේ මොකද? දැන් ඔන්න ඔතනින් අන්න પરම්පරාව නැත්නම් ගෝත්‍රය වෙනස් වෙන්න හදන්නේ අපි. කොහෙන්ද මොකද වෙනස් වෙන්නේ? කොහොමද වෙනස් වෙන්නේ? අපි පෘථග්ජන මට්ටමේ ඉඳලා පාඩද යන්නේ? ආර්ය මට්ටමට යනවා. ඔන්න ගෝත්‍රය වෙනස් වෙනවා අපේ. අපේ මේ මොකද ඒකට කියන්නේ? කුලය කියලා ගමු නේද? කුලකය කියලා ගමු. කුලකය වෙනස් වෙන්න නේද හදන්නේ දැන්? අපි මේ පැත්තේ ඉඳලා එහා පැත්තට යන්න හදන්නේ දැන්. මොන පැත්තේ ඉඳලාද? පෘථග්ජන කුලකයේ ඉඳලා ආර්ය කුලකයට යන්න හදන්නේ. ආර්ය කුලකයට යන්න හදන්නේ. හරිද? අන්නේ සීමාව තමයි මෙතන මේ උට්ටාන කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් කුලක අපි අඳිනකොට මෙහෙමනේ අඳින්නේ නේ. හරිද? දැන් මේක මෙහෙම ඇද්දත් හරියන්නේ නැහැ. කොහොමද අඳින්න වෙන්නේ? ඇතුලේ වෙන්න බෑනේ නේ. එහෙමනේ අඳින්න වෙන්නේ. මේ වගේ එකක්. දැන් මේකේ අන්තිම එක තමයි උට්ටාන කියන්නේ මෙහෙ තියෙන එක. මාර්ගසිතනේ. නේද? මාර්ගසිත. ඔව් මෙහෙම මාර්ගසිත මැදට ගන්න පුළුවන් නේ. උට්ටාන කියන එක මෙහෙම ගන්න පුළුවන්. මේ අපි තේරුම් ගන්න කරන ඒවා. ඔව් මෙහෙම කියන්න පුළුවන් මේක අපිට මාර්ගසිත කියන එක දෙපැත්තම වැටෙන්නේ නැහැ වගේනේ. මාර්ගසිතේ උපයෝගීතාවෙන් අනිත් පැත්තට පනිනවා ඵලයේදීනේ සෝවාන් වෙන්නේ. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේවා අපි තේරුම් ගන්න කියන කාරණා. හොඳද? මේවා හරියටම සමහර දේවල් එක්ක නොගැලපෙන්න පුළුවන්. සමහර කාරණා එක අපි මේ වෙලේ මේ කාරණේ තේරුම් ගන්න අපි මේවා මේ කියන්නේ සමහර කාරණාත් එක්ක ගැලපුවාම මේවා මේ නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා ඒවා පටලවා ගන්න එපා. අපි මේ අවස්ථාවේදී කාරණේ පැහැදිලි කරන්න කියන්නේ. එතකොට මෙතන මෙන්න මේක උට්ටාන වගේ එක, මාර්ගසිත වගේ එක. මේක පෘථග්ජන. මේක ආර්ය. ආර්ය කියන්නේ ඵලසිතනේ. මෙතනින් පස්සේ මොකද්ද මේ? ඵල. ඔව් සෝවාන් වුණා. හරිද? සෝවාන් වුණා. දැන් මෙන්න මාර්ගසිත. මේ අර මේ ටිකේ දැන් අපි හිටියේ අර ඥානය දියුණු කරගෙන දැන් පෘථග්ජන මට්ටමේ ඉඳලා අපි දියුණු කරගෙන ආවා. අවිල්ල ඉවර වෙලා ඔන්න
අනුලෝම ඥානය ඇති වෙලා ඊට පස්සේ ඒකට පස්සේ මොකද උනේ? මාර්ගසිත ඇති වුණා. ඒක මාර්ගසිත අපිට මේකේ කියලා කියන්නත් අමාරුයි. මේකේ කියන්නත් බෑ. ওই දෙකටම අයිති කියලා ගනිමු. මාර්ගසිත. ඒක නිසා වුට්ටාන කිව්වා. ඒකේ ඒක එක සිතයි එක සිනුව ගමන් එහා පැත්තේ ඵලය ආවා. ඒකේ විපාකය. ඒකේ විපාකය තමයි ආවේ ඵලය සෝවන් වුණා. මේක තමයි මාර්ගසිත. මේක උපදව ගන්න තමයි මෙතන අනුලෝම ඥානය ආවේ. ඊට කලින් අනුලෝම ඥානෙ උපද ගන්න කලින් තව ඥාන 9ක් තිබුණා. ඒ 9 පියවරෙන් පියවර පඩිවලින් නැගගෙන ආවේ අපි. ඇවිල්ලා මෙතෙන්ට ආවා. මෙතෙන්ට ඇවිල්ලා තමයි ඒකේ ප්‍රතිඵලය තමයි ඵලසිත. මේ පැත්තට පැන්න. ඔන්න කුලය මාරුණා. කුලකේ මාරුණා. මේක ඉඳලා මෙහාට ගියා. එතකොට ඒ ඇතිවන පුද්ගලයා පෘථග්ජන භාවයෙන් හා සංසාරයෙන්ද නගා සිටවන බැවින්ද මාර්ග චිත්තයේ වුට්ටාන නම් වේ. මෙන්න මේකෙන් තමයි අර සංසාරේනුත් අපි මුදවනවා. නැත්නම් අපායේ මුදවනෝනේ ඔය ක්‍රියාවලියදී අපි අපායේ මුදවනවා. ඒක නිසා තමයි වුට්ටාන කියලා කිව්වේ. නම් වේ. පරිකර්ම උපචාර අනුලෝම නාමයෙන් ඇතිවන විදර්ශනා චිත්තයන්ට අනතුරුව ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුශලයන් අතුරේ යම්කිසි සිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයාගේ පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් ගෝත්‍ර වූ යන නාමයෙන් උපදනේය. හැබැයි මේක මෙහෙම ලිව්වොත් වැරදිනේ. පොඩි වැරද්දක් තියෙනවා. අර අපි කිව්ව විදිහට තමයි එන්න ඕනේ. මේක පෘථග්ජනේ හිතට එන්නේ නැහැ මාර්ගසිත. ලෝකෝත්තර සිතක් විදිහට අපි ගන්නෙ. ඒක ආර්ය පැත්තට අයිති එකක්. නේ? අපි මේ වැරද්දක් නිවැරදි කරමු. ඒක වැරදි. මේක ආර්ය සිතක් විදිහට මේ ආර්ය දැන් ලෝකෝත්තර සිත් 8 එකක් නේ 8 එකක් නේ නේද? ඔය එතකොට මෙහෙම ලිව්වොත් වැරදි. ඒක මෙහෙම තමයි ගන්න වෙන්නේ අපිට. මේක මෙහෙම ගන්න වෙන්නේ. මෙන්න මෙතන තමයි ආර්ය සිත එන්නේ. මාර්ග සිත එන්නේ. මේ පැත්ත මෙතන මෙතන අනුලෝම සිත. මෙතන තමයි එන්නේ. මෙහෙම ගම් නොයගේ එකක්. ඕකේ පළවෙනි එක තමයි මාර්ගසිත. ඒකේ ප්‍රතිඵලය තමයි. ඒවතයි ගන්න මේක පෘථග්ජන පැත්තට වැටෙන්නේ නැහැ. මොකද ලෝකෝත්තර සිතක් හිත ලෝකෝත්තර පැත්තට නෙවෙයිනේ ආйти වෙන්නේ. අපි ඒකත් නිවැරදි කරගමු. හරි. එතකොට අරමුණු කරමින් යෝගාවචර පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට එය ඇතිවන පුද්ගලයා පෘථග්ජන භාවයෙන් හා සංසාරයෙන්ද නගා සිටුවන බැවින්ද මාර්ග චිත්තයේ වුට්ටාන නම් වේ. පරිකර්ම උපචාර අනුලෝම නාමයෙන් ඇතිවන විදර්ශනා චිත්තයන්ට මේ පරිකර්ම උපචාර අනුලෝම කියන සිත් ගැන අපිට ඉස්සරහට අපිට මේ අර්පණා වීතිවලදී අපිට මුණ ගැහෙනවා. මම ඒක නිසා එච්චර විස්තර කරේ නෑ මෙතෙන්දී. අපිට ඉස්සරහට මුණ ගැහෙනවා ඒව ගැන. ඒ සිත් ගැන. ඒක නිසා මම වැඩිපුර විස්තර කරන්නේ අර්පණා චිත්ත වීති අපිට ඉතුරු වෙලා තියෙන අනිත් චිත්ත වීති අපි මේ වෙනකොට ඔක්කොම අවසන් කරලා තියෙන්නේ. අපි ඒවත් පොඩ්ඩක් මතක් කරගනිමු. ඒතර අර්පණා චිත්ත වීති ටික කරනකොට මේ පරිකර්ම උපචාර අර්පණා මේව ඇත්තටම අවසානයේ දැන් මේ මාර්ගසිතට කලින් ඇති වෙන කාමාවචර සිත් මේ. කාමාවචර සිත් කියේ මොනවද? කාමාවචර සිත් කීයක් තියෙනවද? ඈ? කාමාවචර ජවන්. කාමාවචර කුසල ජවන්. කාමාවචර කුසල කාමාවචර කුසල ජවන්. කාමාවචර කුසල් සිත් කීයක් තියෙනවද? කාමාවචර කුසල් සිත් කාමාවචර කුසල් සිත් 8යි කාමාවචර කුසල් සිත් 8යි කාමාවචර ක්‍රියා සිත් 8යි කාමාවචර විපාක සිත් 8යි 24 එන්නේ
කාමාවචර සිත්. ඔව් 29 ඉන්නේ අතන මොකද්ද? ඒ ජවන් සිත්නේ. ඔව් දැන් මෙතන අහන්නේ කුසල්. කාමාවචර කුසල් සිත් 8යි. ඒව ජවන්ද? ජවන් සිත්. කාමාවචර කුසල් සිත් කියන්නේ ජවන් සිත් 8යි නේද? 8යි මොනවද ඒ? සෝමනස්සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි. සෝමනස්සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි. ඊට පස්සේ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි. එතකොට ඒ සිත් තමයි ඇති වෙන්නේ. ඒකිනුත් මෙතන මට තේරෙන විදියට ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕන. ඥාන විප්‍රයුක්ත වෙන්න බෑ. නේද? හරියට පැහැදිලි කියලා මෙතන නෑ අපිට ඊළඟ පොතේදී අහු මුණ ගැහි මට තේරෙන විදියට ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕන. ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕන මෙතන. එතකොට අන්නේ සිත් වර්ග ටිකක් ඒ සිත්ම ඒව තමයි මේ කියන්නේ වෙනත් නම් දීලා අවසානයේ මෙතන උපචාර අනුලෝම පරිකර්ම උපචාර අනුලෝම කියලා කියන්නේ මේ. එතකොට පරිකර්මයට වඩා අර ඒ අවසානයේ ඇති වෙන සිත් නිසා මේකට විශේෂ නම් ටිකක් වෙනම දීලා තියෙනවා. හරිද? එතකොට එකිනෙක එකකට වෙනස් නිසා ඒවයි වෙනස්කම් අඳුර ගන්න තමයි මේ දීලා තියෙන්නේ. අපි වෙනස්කම් පිළිබඳ ඉස්සරහා විස්තර තියෙනවා මේකේ. අපි ඒ ටික එතෙන්දි තේරුම් ගනිමු. මම මේ නිකන් කිව්ව ඊළඟට විදර්ශනා චිත්තයට අනුතුරුව ඥාන සංප්‍රයුක්ත මෙතන තියෙන ඥාන සංප්‍රයුක්ත තමයි. හොඳේ. මෙතන තියෙනවා. එතකොට එය ඇතිවන පුද්ගලයා පෘථග්ජන භාවයෙන් හා සංසාරයෙන්ද නගා සිටවන බැවින්ද මාර්ග චිත්තයේ වුට්ටාන නම් වේ. පරිකර්ම උපචාර අනුලෝම නාමයෙන් ඇතිවන විදර්ශනා චිත්තයන්ට අනුතුරුව ඥාන සංප්‍රයුක්ත කාමවචර කුසලයන් අතුරේ. එතකොට ඥාන සංප්‍රයුක්ත කාමවචර කුසලයන් කීයක් තියෙනවද? 4යි. මොනවාද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික සහ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික 4යි. අතුරෙන් යම් කිසි සිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයාගේ පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් හරිනේ පමුණුවමින් ගෝත්‍ර භූ යන නාමයෙන් උපදනේය. හරිද? හිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයා පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් ගෝත්‍ර වූ යන නාමයෙන් උපදනේය. එයට අනතුරුව දුක්ඛ සත්‍ය පිරිසිදු දැනීමෙන් සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍ය අරමුණු කිරීම වශයෙන් ප්‍රත්‍යක්ෂ කෙරෙමින් මාර්ග සත්‍ය සංඛ්‍යාත ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගය සංප්‍රයුක්ත වන සෝවාන් මාර්ග චිත්තය ජවන කෘත්‍යයෙන් එක්වරක් උපදනේ. හරිද? ඒතර ගෝත්‍ර භූ චිත්තය තමයි මෙතන අන්තිමට එන්නේ. මෙතන එන්නේ. මෙතන ගෝත්‍ර භූ චිත්තය. උපඥාන භාවයෙන් ඉවත් වීම. ඔව් ගෝත්‍ර භූ චිත්තය. ඒතර ඉවත් කරන එක මේකේ තමයි මේක ඉවත් කිරීමේ ගුණය තියෙන්නේ. ඒක වැටෙන්නේ පෘථග්ජන පැත්තට. ඒක එහා පැත්ත ඒකේ බලයෙන් නැත්තම් ඒකේ බලයෙන් තමයි මේ මාර්ගසිත උපදින්නේ එතන. ඒක මේ පැත්තට වැටෙන්නේ. ඊට පස්සේ මාර්ගයේ කෘත්‍ය වරක් ජවන කෘත්‍යයෙන් එක්වරක් උපදනේය. එයට අනතුරුව සෝවාන් ඵල චිත්තය දෙවරක් හෝ තුන්වරක් ඉපදීමෙන් පසු භවාංග පතනය වන්නේ. ඊට පස්සේ සෝවාන් ඵල චිත්තය දෙසරයක් දෙවරක් හෝ තුන්වරක්. ඒක අපි චිත්ත වීතිවලදී ඉගෙන ගනිමු. ඒක වෙනස් වෙන අපි තව සියුම් මට්ටමට ඉගෙන ගන්න තියෙනවා. දෙවරක් හෝ තුන්වරක් ඉපදිලා ඊට පස්සේ භවාංග පතනය වෙන්නේ. මෙය සිදුවීමෙන් යෝගාවචරය පෘථග්ජන භාවය ඉක්මවා සෝවාන් පුද්ගලයා කියනු ලබන ආර්ය පුද්ගලයා වන්නේ. දැන් ඔන්න පුද්ගලයා
සෝවාන්. දැන් ඔන්න කුලය මොකද්ද? ආර්ය. දැන් ආර්ය. ආර්ය කුලය. හරිද? දැන් මේ පුද්ගලයා ආර්ය කුලේ. ඉක්බිදියේ සෝවාන් පුද්ගලයා තමා පැමිණි මාර්ගයත් එයින් ලැබූ ඵලයත් තමාට ප්‍රහීන ක්ලේශයත් ඉතිරි ක්ලේශයත් නිර්වාණයත් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න ප්‍රත්‍යවේක්ෂා කරනෝ ඉක්බිදියේ සෝවාන් පුද්ගලයා. දැන් මේ පුද්ගලයා සෝවාන්. තමා පැමිණි මාර්ගය. දැන් ඔන්න ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා, කල්පනා කරලා බලනවා තමා පැමිණි මාර්ගය. එයින් ලැබූ ඵලය. ඒකෙන් ලැබූ ඵලය බලනවා. තමාට ප්‍රහීන කොච්චර කෙලෙස් ප්‍රහීන වෙලා තියෙනවද කියලා බලනවා. ඉතිරි ක්ලේශය කොච්චර ඉතිරි වෙලා තියෙනවද කියලා බලනවා. ප්‍රහීන වෙච්ච ක්ලේශ කීයද? 5යි. ඉතිරි වෙච්ච 7යි. ඉතිරි වෙලා තියෙන්නේ 7යි. නිර්වාණයත් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. නිර්වාණය ගැනත් ප්‍රත්‍යවේක්ෂා කරනවා. සියලුම ආර්යෝ එසේ ප්‍රත්‍යවේක්ෂා කරන්නා. ඒ අරහත් පුද්ගලයාට ඉතිරි ක්ලේශයන් නැති බැවින් අනික් කරුණු 4 පමණක් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. එතකොට අරහත්ත්වයට දැන් ඕම ගිහිල්ලා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. ඔය පිළිවෙල තමයි යන්නේ. ඊළ අරහත් පුද්ගලයාගේ මෙතන එකක් අඩු වෙනවා. ඉතිරි ක්ලේශය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැහැ. මොකද ඉතිරි ක්ලේශයක් නැහැ. ඉතිරි ක්ලේශයක් නැහැ. සෝවාන් පුද්ගලයාද සකදාගාමි මාර්ගයට ඵලයට පැමිණුණු කැමැති කල්ලි පෙරසේම සංස්කාරයන් විදර්ශනා කරන්නේ. ඉහත කී පරිදි සංස්කාර උපේක්ෂා ඥානය තියුණු වී ඇති වූ අවස්ථාවකදී අනුලෝම ගෝත්‍ර වූ ඥානයන් ඉපිද සකදාගාමි මාර්ග චිත්තය හා ඵල චිත්තය උපදනේය. අනාගාමි අරහත් මාර්ගඵල උපදින්නේද ඒ ක්‍රමයෙන්මය. ඒ ක්‍රමයෙන්ම තමයි ඊතුරු සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඵල ටික උපදවන්නේ. මෙසේ උපදනා වූ ලෝකෝත්තර මාර්ග සතට ඥාන දර්ශන විසුද්ධියයි කියනු ලැබේ. අන්න එහෙම උපදනා ලෝකෝත්තර මාර්ග සතරට තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී මේ ඥාන දර්ශන විසුද්ධියේ එක කෑල්ලක් අයිති වෙන්නේ ඒක වර්ග 4ක් තියෙනව නේද? ඒක තේරෙනවද? කෑලි වර්ග 4ක් තියෙනවා. ඒ එක කෑල්ලක් අයිති වෙන්නේ පෘථග්ජන මේ කුලයට, අනිත් 3 අයිති වෙන්නේ ආර්ය කුලයට. ඒ තුන මොකද්ද? සකදාගාමි මාර්ගයයි, අනාගාමි මාර්ගයයි, අරහත් මාර්ගයයි. ඒකත් මේ ඥාන දර්ශන විසුද්ධියටනේ අයිති වෙන්නේ නේද? ඥාන දර්ශන විසුද්ධියට තමයි ඒකත් අයිති වෙන්නේ නේද? එතකොට ඒකෙන් අර පහළ කෑල්ල අයිති වෙන්නේ පෘථග්ජන කුලයට. උඩ තුන අයිති වෙන්නේ ආර්ය කුලයට. ඒක හරි නේද? පැහැදිලිද? ඒ කියන්නේ ඒක මේ වගේ එකක්. ඔය හතර බලන්න පෘථග්ජන කුලේ මිදෙන්න ඕන නේද? පෘථග්ජන කුලයෙන් මිදෙලානේ ඔය අතරමං නෑ. මෙතෙන් පෘථග්ජනයෙන් මිදෙන සෝවාන් වුණ ගමන්. දැන් අපි මෙතන ඉන්නේ මොකද්ද? මේ පෘථග්ජන. ඊට පස්සේ මේක මොකද්ද? සෝවාන්. මේක සකදාගාමි, අනාගාමි, අරහත්. කොහොමද යන්නේ? ඒකෙන් දැන් පෘථග්ජනයක ඉඳලා මෙන්න මේ ටික මේ කොටස මොකද්ද? මෙතන මාර්ග චිත්තය සෝවාන්. අපි සාකච්ඡා කරේ ඥාන දර්ශන විසුද්ධියනේ. ඥාන දර්ශන විසුද්ධියේදී දැන් මොකද්ද කියලා බලමු. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ දැන් අතන මේ පෘථග්ජන මට්ටමේ ඉඳලා අපි අර කිව්ව එතකොට මේ දැන් අපි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ අර විදර්ශනා ඥාන දශයටනේ. දශයෙන් 9ක්නේ. එතකොට විදර්ශනා ඥාන දශයෙන් පළවෙනි සම්මර්ෂණ ඥානය ඇති උනේ මොකටද?
මාර්ග ඥාන දර්ශන විසුද්ධියට. මතකයිනේ නේද? මාර්ග ඥාන දර්ශන විසුද්ධියට තමයි කියන්නේ මොකද්ද සම්මාර්ෂණ ඥානය කියලා කිව්වේ? ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම තමයි සම්මාර්ෂණ ඥානය කියලා කිව්වේ. මේක නැවත නැවත මෙනෙහි කරගන්න ඕනේ මේක. මේව තමයි අපි දකින්නේ භාවනාවේදී. එතකොට සම්මාර්ෂණ ඥානය කියලා කිව්වේ ත්‍රිලක්ෂණය දැකීම. ඒ ත්‍රිලක්ෂණය දැකීම අයිති උනේ මොකටද? මාර්ග ඥාන දර්ශන විසුද්ධියට. මාර්ග ඥාන දර්ශන විසුද්ධියට. එතකොට විදර්ශනා ඥාන කීයක් තිබුණද? 10ක් තිබුණා. ඒ 10න් ඉතුරු 9 අයිති උනේ මොකටද? ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඉතුරු 9 ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අයිති උනේ. ඒකෙන් අපි දැන් අර අනුලෝම ඥානය දක්වා ආවනේ නේද? ඊට පස්සේ මේ එතකොට එතෙන්ට ඉදකන් ආවා. එතකොට අනුලෝම ඥාන දර්ශනය දක්වා අයිති උනේ මොකටද? ප්‍රතිපදා ඥාන දර්ශනයට. ශාසන විසුද්ධියට. ඊට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ දැන්? මෙන්න මාර්ග චිත්තය ඇති වෙනවා. මාර්ග චිත්තය ඇති වෙනවා. එතන මාර්ග චිත්තයනේ අපි වුට්ටාන කියලා කිව්වේ. දැන් ඒකෙන් අන්න මේ මාර්ගයේ චිත්තය ඇතිවීම තමයි මෙතන ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. මාර්ග චිත්තය. හරිනේ? එතකොට මාර්ග චිත්තය ඇති වෙනවනේ මෙතන. මෙන්න මේ මාර්ග චිත්තය ඇති කර ගැනීම තමයි ඒ ඇති කරගත්තේ මේ ප්‍රතිපදාව වෙන්නේ නේ. එතකොට මෙතෙන්ට එනකන් අනුලෝම ඥානය තිබුණා. අනිලෝම ඥානයේ උපදවගෙන ඒකෙන් කියන්නේ ඔන්න දැන් අපි මේ මාර්ග චිත්තය උපදින්න කිට්ටුව තැනදීනේ අනුලෝම ඥානය ආවේ. එතකොට අනුලෝම ඥානය ආවේ මේ පු탁ජන කොටසට. ඔව් ඒකට. ඒකේ අර මේ සෝවාන් මාර්ගයේ මේ පළවෙනි මාර්ගයේ ඉපදීම මොකද්ද? මෙතන සෝවාන් මාර්ග චිත්තය කිව්වේ මොකද්ද? ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය. පළවෙනි ඥාන දර්ශන විසුද්ධිය. හරිද? ඔව් එතකොට මේක අයිති වෙන්නේ අර අපි කිව්ව ඉස්සෙල්ලා කිව්ව කතාව වැරදි පොඩ්ඩක් එක පැටලුණා. ඔව් ඔක්කොම ආර්ය පැත්තට එන්නේ. ඔක්කොම ආර්ය පැත්තට. බුද්ධක් කියන පැත්තට වැටෙන්නේ. මට පොඩ්ඩක් පැටලුණා ඉස්සෙල්ලා අර මෙතන මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියත් එක්ක පොඩ්ඩක් පැටලුණා. මට ඒකත් එක්ක පැටලුණා. එතකොට මේ සම්පූර්ණයෙන් ඥාන දර්ශන විසුද්ධිය අයිති වෙන්නේ කොහාටද? ආර්ය කුලයට අයිති වෙන්නේ. ආර්ය පැත්තට අයිති වෙන්නේ. ඉස්සෙල්ලා පැටලුණා මට අරකට එක්ක පැටලුණා. හරි නේද? ඒකෙන් අර අනුලෝම ඥානය දක්වා ඥාන කොටස අයිති වෙන්නේ කොහාටද? දශය ඇති වෙන්නේ පු탁ජන. කාමාචර කුසල්නේ ඇති උනේ. මට ඒක පොඩ්ඩක් පැටලුණා. හරි නේද? ඒතර ඒ දක්වා කොටස ඔව් එතකොට ඒක මොකද්ද? ඔව් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියනේ. අනුලෝම ඥානය දක්වා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට ඒ ටික අයිති වෙන්නේ පු탁ජන කොටසට. එතනින් පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කොහෙද? ආර්ය. ඥාන දර්ශන විසුද්ධිය ආර්ය. එතකොට ඒකේ පළවෙනි එක මොකද්ද? සෝවාන් මාර්ග. පළවෙනි එක තමයි මේක තමයි පළවෙනි ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය. හරිද? පළවෙනි ඥාන දර්ශන විසුද්ධිය. හරි නේද? ඊට පස්සේ දෙවෙනි එක මෙන්න මේක තමයි දෙවෙනි ඥාන දර්ශන විසුද්ධිය. හරිද? හරි නේද? මේක තුන්වෙනි ඥාන දර්ශන විසුද්ධිය. මේක හතරවෙනි ඥාන දර්ශන විසුද්ධිය. හරිද? ඒතර අර මෙතෙන්ට ආවේ ඵලය එනකොට ඵලය එන කෙනා ඵලය ආවට පස්සේ ඵලයටපත් වුණාට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒතර මේ ප්‍රත්‍යවේක්ෂා කරද්දී මෙතෙන්දී අර මේ ඉතුරුණු අකුසල් ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැහැ. දැන් මොකද අරහත් වෙලා ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඒක අපි ඉගෙන ගත්තා. හරි නේද? මෙන්න මේ ටික තමයි ඥාන දර්ශන විසුද්ධිය. මේ මාර්ගසිත ටික. මාර්ගසිත. ඥාන දර්ශන විසුද්ධිය. ඒක තමයි අපි එතෙන්ද ඉගෙන ගන්න ඕනේ. එතකොට හරි. මෙසේ උපදනා වූ ලෝකෝත්තර මාර්ග සතට ඥාන දර්ශන විසුද්ධිය යයි කියනු ලැබේ. මෙන්න මෙහෙම උපදින මෙන්න මේ ලෝකෝත්තර මාර්ග සතට තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කිව්වේ. මේ තමයි ඥාන දර්ශන විසුද්ධි 4. හරිනේ. ඥාන දර්ශන විසුද්ධි 4. බොහෝ පොත්වල මෙතැනි විමෝක්ෂ ભેදය දක්වා ඇතත් සාමාන්‍ය ජනයාට එයින් මේ
එයි neතරම් ප්‍රයෝජනයක් නැති බැවින් මෙහි නොදක්වනු ලැබේ. විදර්ශනා භාවනා ක්‍රමය පොතේ 6 වෙනි පරිච්ඡේදය කියලා තව දිරලා තියෙනවා. අපි ඒක ඉස්සරහදී තවදුරටත් මේක තව ගැඹුරු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මම හිතන්නේ අපිට හොඳ අවබෝධයක් ලැබුණා නේ. ඒතර මේකේ බයක් දැන් අපිට ඉස්සර නිකන් දර්ශනා භාවනා ගුවාම පොඩි බයක් වගේ තියෙනව නේද? නිකන් මේක අපිට පුළුවන් ද කරන්න කියන නිකන් බයක් වගේ තිබුණා නේද? දැන් ඒක යම් මට්ටමකට නෑ නේද? දැන් එහෙම බයක් එහෙම කරන්න බැරි වෙයි. මේක පුළුවන් නේද? ඔව් මේක අවබෝධයත් එක තමයි. පුළුවන් අනුගමනය කළා කරා. ඔව්. අපි ඉස්සෙල්ලා භාවනාවේ කියලා හිතන් ඉන්නේ වෙනම මොදයක් නේ. ඒක තමයි. ඒක තමයි. අපි මුලා වෙලා හිටියේ. ඒක. ඔව්. අනවබෝධයෙන් අපි මුකුත් දන්නේ නැතුව කරන්න ගියා. ඒක අපි නේරද්ද නෙමෙයි අපි පිටින් උත්පත්තියම අපිට දිනනවා ආගම ගන්න බුද්ධාගම. ඊට පස්සේ අපි මේ ලෝකේ දෙයක් දන්නේ නැහනේ. කිසිම කෙනෙක් ඒ කියන්නේ අපේ ඒ කිසිම කෙනෙකුට නියත දැන් ඔබතුමා මෙහෙම කරලා පැහැදිලි කිරීම නිසා තමයි අපිට මෙහෙමවත් අවබෝධයක් ආවේ. දැන් අපිට බුද්ධාගම පිළිබඳ මේ ලෝකේ අවබෝධයක් නැහැ. අපි බුද්ධාගම්කාරයෝ වුණා. ඔව් නිවැරදි බුද්ධ දහම ගැන. ඔව් නිවැරදි දහම ගැන අපට අවබෝධයක් නැහැ. ඔව් ඒක තමයි. ඔව් අපිට දැන් මම හිතන්නේ අපි තවදුරටත් මේක තව හදාරන්න ඕන. තවදුරටත් අපිට මේ අපි ඊළඟ පොතට අපි යනවා. එහෙමනම් අද අවසන් කරමු වැඩසටහන. හෙට එතකොට වැඩසටහන 2:00ට පැවැත්වෙනවා.